එතකොට මම හිතනවා දැන් අද තියෙන 2016 15 14 ඊට පස්සේ එහෙම උඩටනේ කතා කරන් යන්නේ. කලින් දවස්වල අපි 20 19 18 17 ඒ ටික කතා කරලා තියෙන්නේ. එතකොට අද අපිට තියෙන ප්‍රශ්න ටික මාත් ෆොටෝ එකක් තමයි දෙන්නේ. මාත් ප්‍රශ්න ටික ෆොටෝ එක බලලා අපි ඒකට කතා කරමු. හරි. දැන් අපි ලකුණු දාගෙන යන්න ඕන. මම ප්‍රශ්නේ උත්තරේ තිබිය යුතු අනිවාර්යයෙන්ම මේ දේවල් තියෙන්න ඕන කියලා තියෙන්නේ. අන්න මේ දේවල් ටික තියාගෙන යනවා. එතකොට මේ ලකුණු දාගෙන යන්න තියෙන්නේ. මම දැන් කාටද කැමරාව ඔන් කරන්න කියලා නම් කිව්වේ. හරි. එතකොට මොකද්ද පළවෙනි ප්‍රශ්නේ? 2016 පළවෙනි ප්‍රශ්නේ 2016 පළවෙනි ප්‍රශ්නේ ඒකේ අපෙන් අහන්නේ ඔයාලා ගාව පොත් තියෙනවා නම් පොත් හරි නැත්නම් මෙහෙම බලන්න එහෙම හරි බලන්න. හැබැයි zoom එකකින් ඉන්න ගමනත් බලන්න පුළුවන් මම හිතන්නේ නේද? එහාට මෙහාට යනකොට මම දන්නවා zoom එකකින් ඉන්න ගමන් WhatsApp එකේ වැඩි හරියක් ඉන්නේ ගමන්. ඒකට අර මාරු කරන්න පුළුවන් නැත්තේ. එතකොට ආර්ථික සම්පත් වල ප්‍රභේද හතර කවරේද? ප්‍රභේද සහ නිදසුන දෙකින් ලියන්න ලකුණු 32කට 4යිනේ. ඔව්. එතකොට බලන්න මේ වගේ ප්‍රශ්නයක් හම්බුනාම ළමයි ඔයාලගේ පොතක් තියෙනවා නම් මට ඒක කියන්න ලකුණු 4ද 2ද කියලා. මේ ප්‍රශ්නෙට මේ දැන් අපෙන් අහන්නේ මොකද්ද? ආර්ථික සම්පත් වල ප්‍රභේද. නේ ලකුණු 4යි. ලකුණු 4ක් හම්බ වෙනවා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දෙන උපරිම 6 තමයි. 6 දෙන්නේ ඉතා කලාතුරකින් ඇවරේජ් ගාන තමයි 4. 4කට සරිලන උත්තරයක් ලියන්න ඕනේ. දැන් අපි දන්නවා ආර්ථික සම්පත් ආර්ථික නොවන සම්පත් කියලා බෙදෙනවනේ. සම්පත්. එතකොට එහෙම සම්පත් බෙදුනහම මේ සම්පත් වලට අපිට සම්පත් වර්ග ටිකක් ලියලා උදාහරණ ටිකකුත් ලියන්න පුළුවන්. එහෙම ලිව්වයි කියලාම ප්‍රමාණවත් මදි මෙතන. චුට්ටක් අපි ලිව්වොත් හොඳයි. හරිද? එතකොට අපි දන්නවා ඔක සටහනක් වගේ අපි ගොඩ නැගුවොත් කොහොමද එන්නේ? මෙහෙමනේ. එක කොනක අවශ්‍යතාව වුමනා තියෙන. අවශ්‍යතාව වුමනා සපුරා ගන්න භාණ්ඩ හා සේවාව. අවශ්‍යතාව වුමනා තියෙන අවශ්‍යතාව වුමනා සපුරා ගන්න භාණ්ඩ හා සේවාව. භාණ්ඩ හා සේවා හදන්න අපිට සම්පත්තු. නේද? අවශ්‍යතාව වුමනා තෘප්තිමත් කරගන්න භාණ්ඩ ඕන. භාණ්ඩ හදන්න සම්පත්තු. එහෙමයි ඔය කාර්යය නේ. මම උගන්වන්නත් එහෙමනේ තියෙන්නේ. එතකොට දැන් අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරගන්න පාවිච්චි කරන භාණ්ඩ අපි බෙදුවේ කොහොමද? භාණ්ඩයක් කිව්වේ මොකක්ද නිකන්? දැන් බලන්න මේවම තමයි අපි හැම ප්‍රශ්නයකදීම අහුවෙන්නේ. භාණ්ඩයක් කිව්වේ අවශ්‍යතාවයක් වමනාවක් සපුරා ගන්න පාවිච්චි කරන අර ධන තෘප්තියක් කියවත් උපයෝගීතාවයක් තියෙන ඕනෑම දෙයක්. නේ උපයෝගීතාවයක් කියන්නේ අර අපිට දැනෙන දෙයක්. කන්න පුළුවන්, බොන්න පුළුවන් ඒ වගේ නැත්නම් උපයෝගීතාවයක් තියෙනවා. ඒක උපයෝගීතාවයක් තියෙන ඕනෑම දෙයකට තමයි අපි කියන්නේ මොකද්ද? භාණ්ඩයක්. එතකොට භාණ්ඩ බෙදුවේ ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ. ආර්ථික කියන භාණ්ඩේ ආවොත් ඒ ආර්ථික කියන වචනේ ආවොත් ආර්ථික කියන වචනේ ආපු ගමන් මොනවද එතනින් කියවෙන්නේ? මේක කමක් තියෙනවා, තේරීමක් කරනවා, අවස්ථි පිළිවෙත් තියෙනවා, සම්පත් පිළිවෙත් තියෙනවා. මේ වචන ටික තමයි එන්නේ. එතකොට ඔය ඔක්කොම නැහැ කියන එක තමයි මොකද්ද කියන්නේ? ඔය ඔක්කොම නැහැ කියන එක තමයි මේ ආර්ථික නොවන කියන්නේ. ආර්ථික නොවන කියලා කියන ඔය හැම එකක්ම නැහැ කියන අදහස. එතකොට දැන් සම්පත් කියන්නේ මොනවද? අර භාණ්ඩ හදන්න පාවිච්චි කරන දේවල්. භාණ්ඩ හදන්න යොදා ගන්න දේවල් වලට තමයි අපි කියන්නේ සම්පත් කියලා. භාණ්ඩ හදන්න පාවිච්චි කරන නැත්නම් යොදා ගන්න දේවල්. එතකොට ඒකත් අපි බෙදුවේ ආර්ථික සම්පත් ආර්ථික නොවන සම්පත් කියලා. එතකොට අපි දන්නවා ආර්ථික සම්පත් ප්‍රධාන කොටස් කීයද? 4යි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. ආර්ථික නොවන සම්පත් කියේ මොකද්ද? නිකන් නොමිල සම්පත් වගේ අපි ප්‍රතිස්ථාපනය කළ හැකි නොහැකි කියලා එහෙම බෙදුවේ ඒකම තමයි. ඒතර අපේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ආර්ථික සම්පත්තර ප්‍රභේද. කවරේද කියලා අහන්නේ. කවරේද කියන්නේ මොනවද කියලා ඊයේ අහන්නේ. එතකොට
මොකද්ද භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය කියලා තියෙන්න ඕන හොඳම උත්තරේ කොහොමද තියෙන්න ඕන භූමිය කියලා ලිව්වා භූමිය ඊට පස්සේ නිර්වචනය වගේ අදහස ලිව්වා උදාහරණයක් ලිව්වා කොහොමද භූමිය නිර්වචනය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න මොකක්ද ස්වභාව ධර්මයේ දායාදයන් ලෙස ලැබිය යුතු ඕනෑ ස්වභාව ධර්මය දුන්නේ එකක් නේ ස්වභාව ධර්මයෙන් දුන්නේ එකක් ඕක මම හිතන්නේ YouTube channel එකෙත් මම දාලා තියෙනවා පැහැදිලි කිරීම භූමියට මොකක්ද ස්වභාව ධර්මයෙන් දායාදයන් ලෙස ලැබිය යුතු ඕනෑම දෙයක් කියන්නේ දෙයියෝ දුන්න දෙයක් නේ ඒ කියන්නේ ස්වභාව ධර්මයේ දායාදයක් එතකොට අපි මහන්සිලා හදපු දෙයක් නෙවෙයි නේ අපිට නිකන් MCQ වල එහෙම දෙනවා. ඕවා නිකන් පටලලා වගේ එක්ක කීපයක් දීලා ඒවෙන් මොනවද ස්වභාවික සම්පත් මොනවද භූමිය නැත්නම් මොනවද ප්‍රාග්ධන ඒ වගේ දේවල් අපි අහනවා නේද? එතකොට භූමිය කිව්වේ මොකද්ද? භූමිය කිව්වේ අවශ්‍යතා වුමනා සපුරා ගන්න භාණ්ඩ සේවා නිපදවීමට යොදා ගන්න ස්වභාව ධර්මයේ දායාදයන් ලෙස ලැබිය යුතු ඕනෑම දෙයක්. ඊට පස්සේ උදාහරණ මොනවද? ගංගා, දියැල්, කොරල්පර අපිද හැදුවේ නෑ. කොරල්පර අපි මහන්සිලා හැදුවේ නෑ නේ. ඊට පස්සේ දියැලක් අපි හරස් කරලා එහෙම මොකක් කරේ අදාන් ගාලා වැටෙන්න වතුර එහෙම හැදුවේ. ඒක අර බේට හැදිලා අපි කියන්නේ දෙයියෝ දුන්නා කියලා. අන්න ඒ වගේ තමයි මොනවද? භූමි. ඊට පස්සේ ශ්‍රමය. ශ්‍රමය කිව්වේ අර උදාහරණයෙන් පොඩ්ඩක් එඩිට් කරන්න තියෙන. උදාහරණ නෙවෙයි නිර්වචන. මොකද්ද? භාණ්ඩ සේවා නිෂ්පාදනය යොදා ගන්න කායිකව මානසික වෙහෙස තමයි ශ්‍රමය නේ කායිකව මානසික වෙහෙස ඊට පස්සේ කායිකව මානසික වෙහෙස කියන්නේ මිනිස්සෙක් මහන්සි වෙනවා කොහොමද එක්ක දාඩිය මහන්සි එහෙම නැත්නම් මනස වෙහෙසනවා නේ දැන් ගණකාධිකාරීවරයෙක් ගත්තොත් එයා මනස වෙහෙසීම තමයි වැඩිපුරම තියෙන්නේ නේ වෛද්‍යවරයෙක් ගත්තොත් වැඩිපුරම මොනවද මනස වෙහෙසලා තමයි බෙහෙත් දෙන්නේ නැතුව නිකන් දාඩිය පෙරාගෙන බෙහෙත් දෙනව නෙවෙයි. එතකොට අපි කම්කරුවෙක්, පෙදරේරුවෙක් වගේ පාරක වැඩ කරන කෙනෙක්. දැන් අපි පිරිසිදු කරන කෙනෙක් එයාම වැඩිපුර ඇඟ වෙහෙසන්නේ. ඒ කියන්නේ මොකද්ද? කායික වෙහෙස. කායික හා මානසික වෙහෙස කියලා අපි කිව්වේ. කොහොමද කිව්වේ? භාණ්ඩයක් හෝ සේවයක් නිෂ්පාදනයට යොදා ගන්නා කායික හා මානසික වෙහෙස තමයි මොකද්ද? ශ්‍රමය. එතකොට ඔකේ ඔබ මතක තියාගන්න ඕන දේ මම මේ නිකන් පැහැදිලි කිරීමක් කරගෙන යන්නේ ඔයාලට නිකන් පොඩ්ඩක් කරේ ඒක මතක් වෙන හින්දා එහෙනම් හොඳයි කියලා මම හිතනවා හොඳ නැත්නම් යටින් දාන්න එතකොට මම එන්න ඕන උත්තරේ විතරක් කියන්නම් හරිද මේ ප්‍රශ්නයක් නැහැ එතකොට හොඳ විදිහක් කියන්න එතකොට දැන් 100%ක්ම මානසික වෙහෙස විතරක්ම දරන ශ්‍රමිකයොත් නැහැ 100%ක්ම කායික වෙහෙසක් දරන ශ්‍රමිකයොත් නැහැ ඒ කියන්නේ මොකක්ද අපි නිර්වචනය කිව්වේ භාණ්ඩෝ සේවා නිපදවීමට යොදා ගන්න කායික හා මානසික වෙහෙස. දැන් 100%ක්ම කායික වෙහෙස දරන කට්ටිය ඉන්නවා අපි තුන් ගොවියෙක්. ගොවියෙක් කුඹුරක වැඩ කරනවා. අපි කුඹුරු කොටනවා කියලානේ නිකන් කියනවට කියන්නේ. කුඹුරු කොටනකොට නිකන් 100%ක්ම කායික වෙහෙස විතරයි මානසික වෙහෙස බිඳුවයි කියන්න බෑ. ඇයි කොටනවා කියන්නේ නිකන් පිස්සෙක් වගේ කොටාගෙන යන්නේ නැහැ නේ. ඒ කියන්නේ ගාන්න කොටන්න ඕන තැන මේක කියලා හිතලා මතනනේ කරන්නේ. අර ඔයාලා වීඩියෝ එකක් බලලා ඇති අර විනීලාගේ මොකක්ද ශ්‍රම දානය කියලා එක්කෙනෙක් අර කැත්තක් කරගෙන ගාගෙන යනවා අර විඳකට වැටෙන්න නේ. එතකොට අන්න දැක්කද? ඒක කිසි කල්පනාවක් නැතුව තමයි අර මේ සුද්ධ කරගෙන යන්නේ. එහෙම නෙවෙයිනේ සාමාන්‍ය මිනිස්සු වැඩ කරන්නේ. පොඩ්ඩක් අර හිතලා වැඩ කරන්නේ. එතකොට 100 මතකේද නේද? ඔයාලා බලනවානේ. එතකොට 100%ක්ම මානසික වෙහෙසක් දරන කට්ටිය ඉන්නවද? දැන් වෛද්‍යවරයෙක් කියලා එයා මුලින් කල්පනා කරලා තමයි බෙහෙත් දෙන්නේ. ඒ වුණාට එයා උදේ ඉඳන් හවස වෙනකම් වැඩ කරලා ඉස්පිරිතාලේ ඒතර ප්‍රයිවට් වැඩ කරලා එයාගේ ඇඟේ මහන්සියකුත් තියෙනවා. කායික වෙහෙසකුත් තියෙනවා. නැත්නම් 100%ක්ම මානසික වෙහෙසක් නැහැ. 100%ක්ම කායික වෙහෙසක් නැහැ. කලවමක් තමයි තියෙන්නේ. ඒ කායිකව මානසික වෙහෙස. උදාහරණ ඕන තරම් ලියන්න පුළුවන්. කායි වෛද්‍යවරු, ඉංජිනේරු, පෙදරේරු, කම්කරු, දීවරයෝ ඕන එකක් ලියන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රාග්ධනය. ඔන්න ඔය ප්‍රාග්ධනයයි භූමියයි තමයි අපිට ටැපලෙන්නේ. ටැපලෙන්නේ කියන්නේ පැටලෙන්නේ. නේද? ඇයි ඒක පැටලෙන්නේ? දෙකම නිකන් මොනවාරි දෙයක්නේ. ඒ හින්දා ඔය දෙකට කියනවා අපි නමක් මොකද්ද? දේපොළ සම්පත්. දෙයක් හින්දා තමයි දේපොළ සම්පත් කියන්නේ. එතකොට හරි. එතකොට දේපොළ සම්පත් කියන්නේ ওই දෙක නේද? එතකොට
ප්‍රාග්ධනය කිව්වේ මොකද්ද? අර කලින් නිර්වචනයෙන් පොඩි එඩිටින් පාරක් දාන්න තියෙනවා. අවශ්‍යතාව වුණා සපුරා ගන්න පාවිච්චි කරන භාණ්ඩ හා සේවා නිපදවන්න යොදා ගන්න මොනවද? මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන ආධාරක. නැත්නම් මිනිසා විසින් නිර්මාණය කරපු නිෂ්පාදන ආධාරකයක් තමයි මොකද්ද කියන්නේ අපි? ප්‍රාග්ධනය කිය. ඒ කියන්නේ ප්‍රාග්ධනය හැදුවෙත් මිනිස්සයාමයි. ඒ ප්‍රාග්ධනය හදාගත්තේ මොනවා හරි දෙයක් හදන්න. අපි දන්නවා දැන් කුඹුරක් නැත්තම් කුඹුරේ වැඩ කරන්න පාවිච්චි කරන්නේ උපකරණ. ඒ ප්‍රාග්ධනය. ඒක අපිට සරලවම තේරෙනවා ප්‍රාග්ධනය කියලා නේද? නැතු ඉතින් මොකද්ද නගුල එහෙම භූමිය වෙන්න විදියක් නැහැ. හැබැයි දැන් කුඹුරක් කිව්ව ගමන් කුඹුරක් ප්‍රාග්ධනය. ඇයි අපිට කුඹුර පිටින් දෙයියෝ මවලා දෙපුන්නේ නැහැ. අර බිමක් තිබ්බ මිනිස්සු තමයි ඒක සෙට් කරලා වගා කරේ. එතකොට දැන් දියඇල්ල කිව්ව භූමිය කියලා. නේද? දියඇල්ලට අපි ටර්බයින් එකක් අයි කරලා විදුලි බලාගාරයක් හැදුවා. අපි කියන්නේ අපි දිගොල්ලෝ කියලා නෙමෙයි. ආණ්ඩුවෙන් කවුරු හරි චීනෙන්නේ දැන් හදන්නේ ආණ්ඩුවෙන් නෙමෙයි. චීනෙන් ගිහිල්ලා හැදුවේ මොකද්ද? ඒක ප්‍රාග්ධනය නේ. කරන්ට් එක කියන්නේ තමයි හදන්න පාවිච්චි කරනවා අර විදුලි බලාගාරය. දැන් අපි කිව්වා කොරල් පාර. කොරල් පාර මොනවද? භූමිය. එතකොට කොරල් පාර බලන්න බෝට්ටුවේ හදලා තියෙනවා සංචාරක කරන. මේ බෝට්ටුව මොකද්ද? ප්‍රාග්ධනය. එතකොට අපි හිතමු මිනිරම් පතලක් භූමිය. භූමියද ප්‍රාග්ධනයේ මිනිරම් පතලක්. කල්පනා කරලා හිතන්න බලන්න. මිනිරම් පතලක් කිව්ව ගමන් පතල මැවිලා තිබුණ නෑනේ. දෙයියෝ දුන්නද පතලක් නෑ. එතකොට මිනිරම් නිදියක් විදියට ගත්තොත් ඒ නිදිය කියන්නේ නිදාගෙන ඉන්නේ. අපි දොයි කියන්නේ. අන්න එහෙම ඉඳලා තියෙන්නේ නේ. මොකද්ද නිදියාගෙන ඉන්නවනම් මිනිරම් නිදියක් රත්තරන් නිදියක් අන්න භූමිය. ඕවා තමයි පටලන්න අපිට ධම්මොත් දාන්නේ ওই නිදි වගේ කතා. හරි. හැබැයි මිනිරම් පතලක් න ะ. පතල වල දැකලා තියෙනවනේ පතල. හාරලා රත්නපුර පැත්තේ ආය නම් දාන්න. හරිද මේ ඇතුළට ගිහිල්ලා එන ක්‍රියාවලිය කරේ. පතලක් ඉබේට හැදෙන්නේ මිනිස්සු හදන්නේ. ඒකට පතල මොකද්ද? ප්‍රාග්ධනය. දැක්කනේ ප්‍රාග්ධනයේ නිර්වචන ලිව්වා. අපි ලියනවා මිනිරම් පතලක් උපකරණ යන්ත්‍ර සූත්‍ර කර්මාන්ත ශාලා ඔය හැම එකම ප්‍රාග්ධනය. මම විශේෂයෙන් කිව්වේ අපි පටලා ගන්න තැන් ටිකක්. හරිද? දියඇල්ල නම් භූමිය. එතකොට අපි හිතමු ගඟක් වගේ ගලාගෙන යන එකක් නම් භූමිය. එතකොට ඔය ගඟ හරස් කරලා මොරගහ කන්ද වේල්ල හැදුවොත් මොරගහ කන්ද මහා සමුද්‍රය කියන්නේ පරාක්‍රම සමුද්‍රය කිව්වොත් පරාක්‍රම සමුද්‍රය ලංකාව මැවෙද්දි හරි හැදෙද්දි හරි දඩාස් ගාලා හැදිලා තිබ්බද නෑ. රජවරු හරි මිනිස්සු හරි කවුරු හරි තමයි හැදුවේ නේ. දැනුත් දැන් මොරගහ කන්ද ජලාශය කියන එකත් ඒ වගේ ලොකුයිනේ. ඊටත් වැඩි ලොකුයිද මන්ද. ඒවත් කොහොමද හැදුනේ? ඒවත් මේ කවුරු හරි හදලා තමයි නිර්මාණය වුනේ. දැන් හයිවේ එකක් ගත්තොත් ප්‍රාග්ධනය. ඔයාලා දන්නවා ප්‍රාග්ධනයත් අර කැලි වලට කැඩුවේ. හයිවේ එහෙමනම් ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධන, ඉස්කෝලේ නම් සමාජ පොදු කාර්ය ප්‍රාග්ධන. ඔහොම එච්චර කියන්න ගියොත් අපිට ඒක තමයි කියන්නේ. ඒ ඇතිනේ. ඒතර ව්‍යවසායකත්වය කියන්නේ මොකද්ද? දැන් ව්‍යවසායකත්වයේ ශ්‍රමයයි මිනිස්සු. ඒකට කියනවා මානව ප්‍රාග්ධන, මානව සාධක නේ. මානව සම්පත් තමයි ඒවා. අර භූමියයි ප්‍රාග්ධනයයි නම් දේපොළ සම්පත්. හරි. එතකොට භූමියට මේ කාන්තාරයේ සිලිකාවැලි ඒ භූමියට තමයි මම ඒ ප්‍රශ්නවලට පස්සේ කියන්න නැත්තම් මේ පැහැදිලි කරන්න යද්දී අමුල් යනවා. එතකොට මේ ව්‍යවසායකත්වය කියන්නේ මොකද්ද? අර සෙසු නිෂ්පාදන සාධක සංයෝග කරලා අවදානමක් දරලා ව්‍යාපාර තීරණයක් ගණන් අලුත් දෙයක් හදන කට්ටියට තමයි කියන්නේ ව්‍යවසායකයෝ. කියන්නේ මොකක්ද කරන කට්ටිය? සෙසු සාධක සංයෝග කරගෙන අවදානම් දරලා ව්‍යාපාර ප්‍රතිපත්තිමය තීරණ අරගෙන අලුත් දෙයක් නව්‍යතා සම්පාදනය කරන ක්‍රියාවලිය තමයි කියන්නේ මොකද්ද? ව්‍යවසායකත්වය කියලා. එතකොට ව්‍යවසායකත්වයට උදාහරණ අලුත් දෙයක් හදන කට්ටිය. මට මතකයි තිලකරන්ද දිශානුත් ව්‍යවසායකෙක් කියනවා අර අලුත් ක්‍රිකට් ෂොප් එකක් හඳුන්වලා දුන්නේ ඉන්න. අපි කැම්පස් එකේ උගන්වන්න තියෙන කියලා තියෙනවා. එතකොට අපි හිතමු දැන් මාළු අල්ලන එක්කෙනා දීවරයනේ. එයා ශ්‍රමය. අපි හිතමු මාළු වලින් 아무තු අලුත් කෑමක් හදලා වෙළඳ පොළට අරන් යනවනේ. අන්න ව්‍යවසාය. මේ නවනිපයුම් කරුවන් මේ අලුත් දේවල් නිෂ්පාදනය කරන කට්ටිය. අන්න ඒ කට්ටිය ව්‍යවසාය. මේ ප්‍රමාණවත් උත්තරේට ඒ දේවල් ටික තිබ්බා. දැන් ලකුණු 4යි. බැරි වෙලාවත් ඔයාලා භූමි ශ්‍රමයේ ප්‍රාග්ධන ව්‍යවසායකත්වය කියලා නිර්වචනයේ නොලියා උදාහරණ විතරක් ලියුවා කියලා හිතමුකෝ.
නිර්වචනේ නොලිය උදාහරණ විතරක් ලිව්වත් ගොඩක් දුරට ගොඩක් අවුරුදු දුර ලකුණු දීලා තියෙනවා. හරිද? මේ ලකුණු දාගන්න පර්ෆෙක්ට් සුපිරිම උත්තරයක් එනවා නම් මේ මදි කියලා ගාමයි අර නිර්වචනේ තියන්නේ කියලා. ඊළඟ නිදහස් වෙළඳපොළ ආර්ථිකය මධ්‍ය සැලසුම් මාර්ගයේ වෙනස් වන්නේ කවර ආකාරයෙන්? නිදහස් වෙළඳපොළ ආර්ථිකය මධ්‍ය සැලසුම්ගත ආර්ථිකය. අපි ওই නිර්වචන වලින් ලක්ෂණ පැහැදිලි කරගත්තා. ලක්ෂණ වෙනස්කම් තමයි අපි දැන් ඔයාලට මතකද දන්නේ අපි කොහොමද නිදහස් ව්‍යවසාය ආර්ථිකයවත් වෙළඳපොළ ආර්ථික නිර්වචනය කරන්නේ? මුලින්ම මේ ආකාරයට තමයි නිර්වචනය දෙන්නේ. වෙළඳපොළ ක්‍රමයක් මගින් මූලික ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න. අපි කොටස් වලට කඩලා තමයි නිර්වචනේ පාඩම් කරගත්තේ. මොකද වෙළඳපොළ ආර්ථිකය. වෙළඳපොළ ආර්ථිකයක් මගින් වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් මගින් මූලික ආර්ථික ගැටලුවල විසඳුම් ලබා ගන්න ස්වාර්ථය මත කටයුතු කරන. ස්වාර්ථය මත කටයුතු කරන මේම කොටස් තුනකට ගලවලා තමයි නිර්වචනේ මතක තියාගත්තේ. අන්තිම කෑල්ල මොකද්ද? පෞද්ගලික දේපල හිමිකම පිළිගන්නා ආර්ථිකය. කොහොමද වෙළඳපොළ ආර්ථිකයේ නිර්වචනයක් මතක තියාගත්තේ? කොටස් තුනයි. ඒක තමයි පාඩ තුනේ ලිව්වේ දැන්. කැතයි ලිව්වනම් කොහොම හරි බලා ගන්න පුළුවන් නම් එච්චරයි. හරි. වෙළඳපොළ ක්‍රමයක් මගින් මූලික ආර්ථික ගැටලුවලට විසඳුම් ලබා ගන්න ස්වාර්ථය මත කටයුතු කරන පෞද්ගලික දේපල හිමිකම පිළිගන්න ආර්ථිකය. නේ? කොටස් තුනයි. කොහොමද වෙළඳපොළ ක්‍රමයක් මගින් මූලික ආර්ථික ගැටලුවලට විසඳුම් ලබා ගන්න ස්වාර්ථය මත කටයුතු කරන පෞද්ගලික දේපල හිමිකම පිළිගන්න ආර්ථිකය. මේකෙන්මයි අපි ලක්ෂණ ටික ගොඩනගා ගත්තේ වෙළඳපොළ ආර්ථිකය. නේද? පළවෙනි එක පෞද්ගලික දේපල හිමිකම්. ස්වාර්ථය මත කටයුතු කිරීම වෙළඳපොළ ක්‍රමයන් මගින් මූලික ආර්ථික ගැටලු විසඳීම. මේ මැද්දට තව අපි දෙක තුනක් දැම්මා. නිදහස් ව්‍යවසාය හා තේරීම, තරගකාරීත්වය, මිල යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය වගේ ඒවා නේද? එතකොට ලක්ෂණ විදියට අපි 8 ඉඳන් උඩට ගත්තා. මේ එක දෙවෙනි එක කියලා මැදට දාගත්ත අපි වෙන ලක්ෂණ නේද? මොකද්ද? නිදහස් ව්‍යවසාය හා තේරීම. මේ තුන්වෙනි එක ස්වාර්ථය මත කටයුතු කිරීම. හතර තරගකාරීත්වය. පහ මේ නැක නිර්වචන අනිත් පැත්තට තමයි අපි ලක්ෂණ ටික කතා කරන්නේ. මේ මතකයේ තියාලට. එතකොට මේ මොනවද මේ මුඛයේ ලක්ෂණ? වෙළඳපොළ නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ ලක්ෂණ. මේ නිර්වචන පොඩ්ඩක් එඩිට් කරලා තමයි අපි මධ්‍යම සැලසුම් අධිකාරී නිර්වචනේ පාඩම් කරගත්තේ. මධ්‍යම සැලසුම් අධිකාරී කියන්නේ මොනවද? සමාජවාදී ආර්ථිකයක මෙහෙවන එක. නැත්නම් සමාජවාදී ආර්ථිකේ නෙවෙයිවත් මොකද්ද? මේ මධ්‍යගත සැලසුම් ආර්ථිකය අපි පාඩම් කරගත්තේ කොහොමද? නිදහස් වෙළඳපොළ ක්‍රමයේ වෙනුවට ඒකේ මොකද්ද තියෙන්නේ? රජයේ සැලසුම්. ඒක අපි පාඩම් කරේ රජයේ සැලසුම් මගින් මූලික ආර්ථික ගැටලු වලට විසඳුම් ලබා ගන්න. ඒකේ ස්වාර්ථය තියෙනවද? නැහැ. මොකක්ද තියෙන්නේ? සමාජ සුබ සාධනය අරමුණු කරලා. සමාජ සුබ සාධනය අරමුණු කරලා. පෞද්ගලික දේපල හිමිකම තියෙනවද? සමාජවාදී ආර්ථිකේ නැහැ. රාජ්‍ය දේපල හිමිකම සහිත ආර්ථිකය. රාජ්‍ය දේපල හිමිකම සහිත ආර්ථිකය. ওই දෙක තමයි මොකද්ද? අපි වෙළඳපොළ ආර්ථිකයේ සමාජවාදී ආර්ථිකය කඩාගත්තේ. මේකේ ලක්ෂණ කොහොමද කිව්වේ? මේ සැලසුම්ගත ආර්ථිකයේ ලක්ෂණ රාජ්‍ය දේපල හිමිකම්. මේකේ නිදහස් ව්‍යවසාය හා තේරීම කියන එක වෙනුවට මේකේ මොකද්ද තිබ්බේ? රාජ්‍ය ව්‍යවසාය තිබ්බේ. රාජ්‍ය ව්‍යවසාය හා තේරීම. ඒ කියන්නේ රජයේ ව්‍යාපාර තිබ්බා. ඊට පස්සේ සමාජ සුබ සාධනය අරමුණු කරගෙන තිබ්බා. සමාජවාදීවත් සැලසුම්ගත ආර්ථිකේ. මේකේ ඊට පස්සේ තරගකාරීත්වයක් තිබ්බද? සමාජවාදී නැහැ. රජයේ ඒකාධිකාරී ව්‍යාපාර තිබ්බා. ඊට පස්සේ වෙළඳපොළ ක්‍රමයේ වෙනුවට මේක තිබ්බේ රජයේ සැලසුම්.
නිකන් දල වශයෙන් නිර්වචනයෙන්ම අපි ලක්ෂණ 5ක් විතර ගොඩ දාගත්තා. ඔයාලට ඒවා අමතකයි වගේ නම් මේ ආර්ථික පද්ධතිය වල නිර්වචන පාඩම් කරගන්න විදිය මම YouTube channel එකේ වීඩියෝ එකක් දාලා දෙනවා. පැය විනාඩි ගානක් තියෙන එකක්. මේ සර්ච් කරලා බලන්න පුළුවන්. මේ තියෙන channel එකේ නම අමතක වෙලා තමයි ලියුවේ. එතකොට ඒකකින් ගහලා බලන්න පුළුවන්. මතක තියාගන්න විදියත් එක්ක තියෙනවා නිර්වචනයේ මොනවද මේ ලක්ෂණයි පාඩම් කරගන්න විදිය. එතකොට දැන් අපෙන් අහන්නේ වෙනස් වෙන්නේ කොහොමද කියලා. වෙනස් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහුවාම අපි ලියන්නේ. ලකුණු 4යි නම් දෙන්නේ. වෙනස්කම් 6ක් විතර දෙපැත්තට වගුවක් දාලා හරි මම මේ ලියලා තියෙනවා වගේ යටට හරි ලියන්න. වඩාත්ම හොඳයි වගුවක් ගහලා තියෙනවා නම්. ඒක වගුවක් ගහලා දෙපැත්තට දානවා. එක පැත්තට මොකද්ද? නිදහස් ව්‍යවසාය ආර්ථිකය. අනිත් පැත්තට සැලසුම්ගත ආර්ථිකය. එකින් එක ලියනවා. මොකද්ද? නිදහස් ව්‍යවසාය ආර්ථිකය ලියනවා මොකද්ද? පිළිවෙලකට. යටේ ඉඳන් උඩට තමයි මම කිව්වේ ලක්ෂණ එන්නේ කියලා. නිදහස් ව්‍යවසාය ආර්ථිකය රාජ්‍ය පෞද්ගලික දේපල හිමිකමක් පැවතීම. නේද? දේපල හිමිකම ඕන කෙනෙක්ට තියෙනවා. මටත් දේපල තියෙන්න පුළුවන්, ඔයාලටත් තියෙන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. ඊට පස්සේ මොකද්ද? සමාජවාදී මොකද්ද? රාජ්‍ය දේපල හිමිකමක් පැවතීම. රාජ්‍ය දේපල හිමිකමක් පැවතීම. රාජ්‍ය දේපල හිමිකමක් පැවතීම. ඊට පස්සේ දැන් දෙපැත්තේ එක කිව්වක් අපි සම්පූර්ණ කරගත්තා. ඊට පස්සේ මේ නිදහස් ව්‍යවසාය හා තේරීමක් පැවතීම. ඒකට සමාජවාදී මොකද්ද? රාජ්‍ය ව්‍යවසායක් හා තේරීමක් පැවතීම. මේකේ ස්වාර්ථය මත කටයුතු කිරීම. සමාජ සුබසාධනය මත කටයුතු කිරීම. ඊට පස්සේ ආර්ථික ප්‍රශ්න මේකේ තරගකාරීත්වයක් තියෙනවා. නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ වෙළඳපොළ තරගකාරී වීම. ඊට පස්සේ සමාජවාදී ආර්ථිකයේ රාජ්‍ය ඒකාධිකාරී ව්‍යාපාර පැවතීම. රාජ්‍ය ඒකාධිකාරී ව්‍යාපාර පැවතීම. එතකොට නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ වෙළඳපොළ ක්‍රමයක් මගින් මූලික ආර්ථික ගැටලු විසඳෙනවා. මූල ක්‍රමයක්ද වෙළඳපොළ ක්‍රමයක්. මාකට් ස්ට්‍රක්චර් කියන්නේ මිල ක්‍රමයක් ඒවත් වෙළඳපොළ ක්‍රමයක්. මේකේ රාජ්‍යයේ සැලසුම් මගින් වල තේරෙනවනේ කියන එක නේ දෙපැත්තට දාලා ලියන්න තියෙන්නේ. එතකොට තව අපිට කියන්න පුළුවන් මේකේ මිල යාන්ත්‍රණය කටයුතු කරනවා. මේකේ සැලසුම් අධිකාරියේ කටයුතු කරනවා. ඒක මිල යාන්ත්‍රණය මගින් මූලික ආර්ථික ගැටලු විසඳීම නිදහස් වෙළඳපොළ පැත්තේ. මධ්‍යගත සැලසුම් පැත්තේ මොකද්ද? මධ්‍යගත සැලසුම් අධිකාරියේ සැලසුම් මගින් මූලික ආර්ථික ගැටලු විසඳීම. වෙනස්කම් පහක් විතර තියෙනවා ලකුණු 4ක් ලියන්න. ලකුණු දාගන්න. එතකොට හොඳයි. ඊට ආර්ථික විද්‍යාව තුළ ප්‍රාග්ධනයේ සම්පතක් ප්‍රාග්ධන සම්පතක් වශයෙන් මුදල් නොසැලකෙන්නේ ඇයි? ඔන්න හොඳ ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? ආර්ථිකයේ මුදල් ප්‍රාග්ධන ලෙස නොසැලකෙන්නේ ඇයි? ඔයාලට අවුරුදු 10ක පේපර් කරොත් අවුරුදු 2-3කම මේක හම්බෙනවා. ඒ කියන්නේ අවුරුදු 3-4ක සැරයක් මේක ටෙස්ට් කරනවම තමයි නේද? එතකොට දැන් ප්‍රාග්ධනය කිව්වේ මොකක්ද? ප්‍රශ්නේ මොකක්ද අපේ? ප්‍රාග්ධනය ලෙස මුදල් නොසැලකෙන්නේ ඇයි? ඇයි මුදල් ප්‍රාග්ධනය ලෙස සලකන්නේ නැත්තේ කියලානේ මෙහා. එතකොට මුලින්ම බල ලියන්න ඕන අපි මේකේ මොකද්ද මේ වගේ ප්‍රශ්නයක් ලියන්න ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? අපි ඉස්සෙල්ලා ලියුවානේ. ඉස්සෙල්ලා ලියුවා කියලා දැන් නොලිය ඉන්නවද? නෑ ඉස්සෙල්ලා ලියුවා බල බල හැම දැන් ලකුණු දෙන්නේ නැහැ. හරි. එතකොට ලියනවා මොකද්ද? ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? මොකද්ද? අවශ්‍යතාව වුණා සපුරා ගන්න භාණ්ඩ හා සේවා නිපදවන්න යොදා ගන්න මොකද්ද? මිනිසා විසින් නිර්මාණය කරන ලද නිෂ්පාදන ආධාර. මිනිසා විසින් නිර්මාණය කරන ලද නිෂ්පාදන ආධාරක. අන්න වැදගත්ම වචනේ. හරි. මිනිසා විසින් නිෂ්පාදනය කරපු නැත්නම් මිනිසා විසින් නිර්මාණය කරපු නිෂ්පාදන ආධාරක තමයි ප්‍රාග්ධන. හරි. ඒතකොට මිනිසා විසින් හදපු නිෂ්පාදන ආධාර. නිෂ්පාදන ආධාරක කියන්නේ මොනවද? මොකක් හරි හදන්න පාවිච්චි කරන අපි ඉංග්‍රීසියෙන් කියන යූස් කරන කියන්නේ මොකක් හරි හදන්න යූස් කරන තවත් දෙයක් නේද? කුඹුරු වැඩ වලට පාවිච්චි කරනව නේද? යන්ත්‍ර නේද? සුනාමි භූතය වගේ කියන්නේ
ඒවා මොනවද? ප්‍රාග්ධන. ඒවා මොකටද පාවිච්චි කරන්නේ? අර කුමරු වැඩ කරන්න. අපි හිතමු දැන් බේකරිය. බේකරි පාන් පුච්චන්න අර මේ බේකරියේ තියෙන තැටි ඊට පස්සේ ඒ විවිධ දේවල් පාවිච්චි කරනවා. එතකොට තව අපි ගත්තොත් කොත්තු කඩය. කොත්තු කඩේ කොත්තු ගහන මොනවද පාවිච්චි කරන්නේ? ඒ අර විවිධ දේවල් පාවිච්චි කරනවා දඩ ගන්න. ඒ මොනවද හැම එකක්ම ප්‍රාග්ධන. නේද? දැන් එතකොට අපි බලමු සල්ලි පාවිච්චි කරලා මොන හරි දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. සල්ලි කිව්වේ මුදල් වලට අපි පුරු විදියට කියන්නේ සල්ලිනේ. එතකොට සල්ලි පාවිච්චි කරලා අපිට මොන හරි දෙයක් හැදුව හැකිද? භාණ්ඩයක් හෝ සේවයක්. දැන් භූතය පාවිච්චි කරලා ගොයම් හදන්න යොදාගත්තා, ගොයම් කපන්න යොදාගත්තා වගේ කෑම හදන්න අර දේවල් පාවිච්චි කරලා සල්ලි වලින් පුළුවන් නේද? එහෙනම් සල්ලි වලින් පුළුවන් නම් අන්න හරි. එහෙනම් සල්ලි ප්‍රාග්ධනෙ තමයි. දැන් එහෙම පුළුවන් ද බෑනේ මොකක් හරි කෑමක් හදන්න අපි සල්ලි දානවා. පහ එකසියකුත් දාන්න. නේද? ඊට පස්සේ හැඳි ගන්න. එහෙම කියන්නේ නැහැ නේද? අර අපේ අම්මා YouTube channel එකේ මෙහෙම දැකලා නැහැ නේ. එතකොට අපි හිතමු කොළ. දැන් සල්ලි කාසි හරි කොළ හරි යොදාගෙන අපි මේ gadol වගේ හදලා ඒවා තියලා අපි හදනවද ගෙවල් එහෙම? නෑ නේද? එහෙම හදන්න තරම් පිස්සුවක් නෑ. ඒ සල්ලි වලින් එන gadol අරන් gadol වලින්ම හදනවා. එතකොට අපි න කෑමක් හදද්දි 5000කට චූටියට කපලා 5000 වලම හලනවා. එහෙම නැත්නම් අර වැකි සුක් කර දානවා. නැත්නම් 5000 වල මැල්ලුම කෑම හදනවා 5000 වලින් 5000 වල හොද්ද. එහෙම හදනවද? නෑනේ. අන්න එහෙම හදනවා නම් කතාව හරි. එතකොට සල්ලි කොහොමද? එහෙනම් මුදල් අපි මොනවා හරි දෙයක් හදන්න පාවිච්චි කරලා මොන විදියටද? නිෂ්පාදන ආධාරක විදියට. දැන් නිෂ්පාදන ආධාරක විදියට පාවිච්චි කරලාද සල්ලි? දැන් මේ පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවනේ කල්පනා කරනවා මට නම් මතක් වෙන්නේ. හරි. මේ සල්ලි මොකක් කර නිෂ්පාදන ක්‍රියාවලියකට දාන්න ඕන. හරි වැරදිලා තියෙන්න පුළුවන් ඔයාලා බනිසයක් අද්දි රුපියල් 2ක් එහෙම මාළු බනිස් එකක් තුල එහෙම තියෙන්න පුළුවන්. හරි. ඒ අර වැරදිලා හරිද හදපු එක්කෙනා අතින් ගිහිල්ලා. එහෙම නෙවෙයිනේ අපි මාළු බනිස් හදන්න රුපියල් 2ක් එහෙම දාන්නේ නැහැ. එතකොට ඒ අත්‍යවශ්‍යයි මම මිසක් ඇත්තටම පාවිච්චි කිරීමක් නෙවෙයි. එතකොට සල්ලි නැත්නම් මුදල් පාවිච්චි කරලා අපි නිෂ්පාදනයක් ඉදිරිපත් කරන්නේ නැහැ. කියන්නේ මොනවා හරි හදන්න අපි සල්ලි පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රාග්ධනය කියන අදහස මුදල් වල නැහැ. ප්‍රාග්ධනය කියන එක අදහස මොකද්ද? නිෂ්පාදන ආධාරකය. මොනවා හරි දෙයක් හදන්න පාවිච්චි කරන. එහෙම ඒ කතාව තියෙනවද මුදල් වල? ඒ කතාව මුදල් වල නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. එතකොට මොකද්ද? ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය කියලා කියන්නේ මොකක්ද කියලා ලියනවා මුලින්ම. දැන් මුලින්ම අපි හිතමු මේම ලියුවොත් වඩාත් හොඳයි. ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය මුදල් ලෙස සලකන්නේ නැත. එතකොට නැත්තම් සමහර ළමයි ලියනවා අර ළමයාට ඇත්තටම තේරෙලා නැහැ මුදල් ලෙස සලකනවද කියලාද නැද්ද කියලා. අපි කැම්පස් වලින් උත්තර ලියද්දී එහෙම ලියනවා. ඒ වුණාට මොනවා හරි ලියනවා. නේද? අයිය අර මොනවා ලිව්වාම නිකන් ඒක දැක්කත් අර බලන එක්කනටත් වයර් වෙලා ලකුණු දෙන්න ඉඩ තියෙනවා නා. ඒ ළමයාට වෙලාවකට හිතෙනවා මුදල් ලෙස සලකනවා කියලා. වෙලාවකට මුදල් ලෙස සලකන්නේ නැහැ වගේ හිතෙනවා. හරි. දෙකටම හරියන්නේ ලියනවා. එහෙම බෑ නිශ්චිතව ලියන්න ඕන. මුලින්ම ලියනවා ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය ලෙස මුදල් සලකන්නේ නැහැ. ප්‍රාග්ධනය කියන්නේ මොනවද? ප්‍රාග්ධනය කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය යොදා ගන්න නිෂ්පාදන ආධාරක. ප්‍රාග්ධනය ලෙස හඳුන්වන. මොනවද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය යොදා ගන්න නිෂ්පාදන ආධාරක. ඊට පස්සේ අපි ලියනවා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේට මුදල් ඍජුවම භාවිතා කරන්න බෑ කියලා. ඒ කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවයක් නිෂ්පාදනය කරන ක්‍රියාවලිය සඳහා මුදල් අමුද්‍රව්‍ය නැත්නම් යෙදවුමක් ලෙස ඍජුවම භාවිතා කරන්නේ නැත. අන්නේ වැදගත් මේක. හරිද? මොකද්ද? මුදල් භාණ්ඩයක් හෝ සේවයක් නිෂ්පාදනය කරන නිෂ්පාදන ක්‍රියාවලියකට යෙදවුමක් වශයෙන් නැත්නම් අමුද්‍රව්‍යයක් වශයෙන් ඍජුවම භාවිතා කරන්නේ නැහැ. අපි නිකන් අර 5000 11 හොද්ද කිව්ව ඒවා ලියන්න බෑනේ. ඩීසල් විතර ලියන්නේ ඒ උත්තරේ. එතකොට ඍජුවම භාවිතා කරන්නේ නැත. එනම් ප්‍රාග්ධනය යන්නේහි කියවෙන නැත්නම් ප්‍රාග්ධනය යන්නේහි අපි හිතමු ඒක නිකන් ප්‍රාග්ධනය කියන එක අර්ථය එහෙම නැත්නම් ප්‍රාග්ධනය කියන එකේ තිබිය යුතු ගුණාංග. එනම් ප්‍රාග්ධනය යන්නේහි තිබෙන ගුණාංග මුදල් වලින් ඉටුවන්නේ නැත. තවත් අපිට කියන්න පුළුවන් ඔයාලා ප්‍රාග්ධනයේ ලක්ෂණ පාඩම් කරලා තියෙනවද? මූර්තයි කියලා නේ. මොකක් හරි දෙයක්.
ප්‍රාග්ධනය කියන්නේ මූර්තවත්කමක් කියලා පාඩම් කරලා තියෙනවා. අපිට ඒකත් ලියන්න පුළුවන්. මුදල් කියන්නේ මූර්තද? මුදල් කියන්නේ මූල්‍ය. මූල්‍ය කියන්නේ සල්ලි කියන්නේ. ඒකට ප්‍රාග්ධනයේ මූර්තවත්කමක් වන අතර මුදල් යන මූල්‍යමය ස්වභාවයේ වත්කමයි. මුදල් යන මූල්‍යමය ස්වභාවයේ වත්කම. ප්‍රාග්ධනය කියන්නේ මූර්තවත්කම. මුදල් කියන්නේ මූල්‍ය ස්වභාවයේ වත්කම. ප්‍රාග්ධනය කියන්නේ මූර්තවත්කම. ඊට පස්සේ ඕන්න අපිට ප්‍රාග්ධනයේ උදාහරණ ටිකක් ලියවනම් හරි. යාන්ත්‍රෝපකරණ ඊට පස්සේ මොනවා කර්මාන්තශාලා මේ මොනවා ලියලා දාන්න මුදල් කියන්නේ ඉතින් කාසිහා නෝට්ටු. පැහැදිලිනේ ඔන්න ඔය අදහස් තියෙනවා නම් ලකුණු 4යි මම දැන් කියපු උත්තරේ මේ තමයි සාමාන්‍ය ලිවිය යුතු ලියවෙනවා නම් ලියවෙන්න ඕන මොකද්ද හොඳම වගේ උත්තරේ හරිද හරි එතකොට ඊළඟ ප්‍රශ්නේ බලන්න කලින් හැමෝම ලකුණු දාගෙන ඉන්න මේකට ආවේ 20ද 5ද කට්ටිය ඊයේද ඒක අදාළ නැහැ හැමෝම උත්තර ලියන්න ඉන්න ඕන ඊට පස්සේ තියෙනවා ව්‍යවසායකයන කවරෙක්ද වෙළඳපොළ ආර්ථිකයක් තුළ ව්‍යවසායකත්වයේ කාර්ය ප්‍රධාන කාර්යයක් ඉටු කරන්නේ ඇයි? ඔය ඇයි කිය අහන්නේ මොනවද දන්නවද? ඔය අහන්නේ ව්‍යවසායකත්වය කියන්නේ මොකක්ද? ව්‍යවසායකත්වයේ වැදගත්කම නැත්නම් කාර්යයන් ටික තමයි ඔය අහන්නේ. එහෙම නිකන් අපෙන් අහන්නේ අමුතු විදියට නෑන්නේ. කෙලින්ම අමුෙන්ම අහන්නේ නෑ. ව්‍යවසායකත්වයේ නිර්වචනය ලියන්න, ඔහුගේ කාර්යයන් ලියන්න. එහෙම අහන්නේ අහන්නේ කොහොමද? ව්‍යවසායකත්වයේ වර්ධනය වැදගත් වන්නේ ඇයි? ව්‍යවසායකයා කියන්නේ වෙළඳපොළ ආර්ථිකයේ කවුද? ඔහොම ඒවා තමයි අහන්නේ. පටෙන් ගොඩින් යන්නේ. එතකොට පළවෙනි එක මොකක්ද අපි කියනවා? ව්‍යවසායකයාගේ නිර්වචනය. ඒක මතක තියෙන්න ඕනේ ව්‍යවසායකය ගැන අදහස. අර පළවෙනි මේ නිෂ්පාදන සාධක තුන වගේ එක වගේ නෙවෙයි නේද ව්‍යවසායකත්වයේ නිර්වචනය. අර වෙනන් අර භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න කායික හා මානසික වෙහෙස නම් ශ්‍රමය. ස්වභාව ධර්මයෙන් දායාද කර ඇති ඕනෑම දෙයක් නම් භූමිය. නේද? එහෙම නැත්තම් මොකද්ද ප්‍රාග්ධනයන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය යොදා ගන්න මොකද්ද? මිනිසා විසින් නිර්මාණය කරන ලද නිෂ්පාදන ආධාරකයක් නම් මොකද්ද? ප්‍රාග්ධනය. එහෙම අපි කරේ. ඒතකොට මේක වෙනස්. ව්‍යවසායය. ඒක කොහොමද අපි කිව්වේ? සෙසු නිෂ්පාදන සාධක තුන සංයෝග කරගෙන අවදානම් දරලා ව්‍යාපාර ප්‍රතිපත්ති මේ තීරණ අරන් අලුත් දෙයක් ඉදිරිපත් කරන එක තමයි ව්‍යවසාය. නිර්වචන කොටස් කීයක් තියෙනවද? මට දෙන්නදි වයර් එක දැන් 4ක් තියෙනවා. හරිද? මොකද්ද? පළවෙනි එක සෙසු නිෂ්පාදන සාධක සංයෝග කරන. අවදානම් දරන. ව්‍යාපාර ප්‍රතිපත්තිමේ තීරණ ගන්නවා නව්‍යතා සම්පාදනය කරන. එතකොට ඒක පහසු මොකද? ඒක අපිට අමුයෙන්ම ලක්ෂණ විදිහට ලියන්නත් පුළුවන්. ව්‍යවසායකයාගේ වැදගත්කම ලක්ෂණ ඒවට දාන්නත් පුළුවන්. මොනවද? සෙසු නිෂ්පාදන සාධක සංයෝග කරන. අවදානම් දරන. ව්‍යාපාර ප්‍රතිපත්තිමේ තීරණ ගනිමින් නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය. මේ සංයෝග කරනවා කියන එක දන්නවනේ එකතු කරන. සෙට් කරනවා නේ. සෙට් කරලා මොනවද සෙට් කරන්නේ? කොල්ලෙක් කෙල්ලෙක් නෑ ඒ වාලනේ කරන්නේ. හරිද? මොනවද සෙට් කරන්නේ? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. ඒ ව්‍යවසායකත්වයේ සෙට් කරන්න දෙයක් නෑ. ඒතකොට ඉතුරු තුන තමයි සෙට් කරන්නේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සෙට් කරගෙන අවදානමක් කියන රිස්ක් එකක්. අවදාන සෙසු නිෂ්පාදන සාධක සංයෝග කරමින් අවදානම් දරන. අවදානම් දරනවා කියලා මම කලින් කියලා තියෙනවා. මොනවද ව්‍යාපාර අවදානම් දරන්න. නැතුව ව්‍යවසායකේ මම අද ඉඳන් ව්‍යවසායකයෙක් වෙනවා කියලා මම ලෝකාන්තයෙන් පහළට පයින්නේම නැහැ. අවදානමක් දරනවා. නේද? ව්‍යවසායකය කියලා ඉවර ස්කන්ධ තරණය කරන්න යන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මම කොරෝනා කට්ටියනේ වාට්ටුවකට ගිහිල්ලා මාස්ක් එක ගන්න බේ මන් වැඩා කියලා එහෙම අවදානමක් දරන්නේ නැහැ. හරිද? ව්‍යවසායකය කියන්නේ කවුද? ව්‍යාපාරයක් පටන් ගන්නවා ලාභ වෙයිද අලාභ වෙයිද දන්නේ නැහැ. නේද? අලුත් දෙයක් පටන් ගන්නවා. කෙලවෙන්නත් ඉඩ තියෙනවා. කෙලවෙනවා කියන්නේ පාඩුයි නේද? එතකොට ලාභයි නම් අන්න හොඳයි. එතකොට ලාභ වෙන්නත් පුළුවන් පාඩු වෙන්නත් පුළුවන් කරන්න දෙයක් නැහැ. එතකොට මේ දෙකෙන් කෝක වුණා බිස්නස් එකක් පටන් ගන්න ගැම්මක් වගේ එකක් තියෙනවා නම් අන්න එයා තමයි ව්‍යවසායය කියන්නේ. එතකොට ඒක තමයි මම නිකන් පැහැදිලි කරේ පළවෙනි එක මොකද? සෙසු නිෂ්පාදන සාධක සංයෝග කරමින් අවදානම් දරමින් ව්‍යාපාර ප්‍රතිපත්ති මේ තීරණ ගනිමින් නව්‍යතා සම්පාදනය කරන එක තමයි ව්‍යවසායක. ඔය නිර්වචනය කොහොමම නැතත් ඔය අදහස තිබ්බනම් හරි. ඊට පස්සේ ව්‍යවසායකයාගේ වැදගත්කම විස්තර කරන්න ඕන. මොකද්ද? දැන් ඔය නිර්වචන ලියලා ඔය නිර්වචනෙම තිබ්බ කෑලි 4 පොඩ්ඩක් ලොකු කරලා ලිව්වනම්
හරි කතාව. හරි. මොකද්ද? පළවෙනි පොයින්ට් එක විදිහට ලියන්න පුළුවන් අපිට භාණ්ඩයක් හෝ සේවයක් නිෂ්පාදනය කරන්න භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය සංයෝග කරලා එකට කැටිකොට භාණ්ඩයක් හෝ සේවයක් නිෂ්පාදනය කිරීම ව්‍යවසායකයාගේ එක වැදගත්කම. ඊට පස්සේ ව්‍යාපාරිකයෝ කිසියම් අවදානමක් ව්‍යවසායකයා කිසියම් ව්‍යාපාරික වෙළඳපොළ අවදානමක් දරමින් භාණ්ඩයක් වෙළඳපොළට ඉදිරිපත් කරනවා. නැත්නම් මොන හරි දෙයක් හදනවා. අවදානමක් දරනවා. ඒක තව වැදගත්කම. ඊට පස්සේ නව්‍යතා සම්පාදනය. නව්‍යතා කියන්නේ අලුත් දෙයක්. අලුත් දෙයක් අලුත් භාණ්ඩයක්ම වෙන්න ඕනේ නැහැ. දැන් අපි ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය හැම එකේම උගන්වනවා. නව්‍යතා කිව්ව ගමන් මේ අලුත් බිස්කට් එකක් දාන්නේ. ඒකත් නව්‍යතා ගත්තම හරියට ඒවා විතරක් නෙවෙයි. ඒ කියන්නේ දැන් තියෙන මොකද්ද බිස්කට් එකක් මැද්දේ චොක්ලට් ටුයි මොනවද ක්‍රීමුයි හම්බෙලා නේද? අන්න එහෙම ඒ මොකද්ද? ඒ අලුත් එකක් කියන නේද? අලුත් එක රසයි නේද අයියේ කියන එහෙම රැක් තියෙන. ඒවා ඒ අලුත් ඒවා තමයි. ඒ මොකද්ද? ඒ ව්‍යවසායකයෝ තමයි. හරිද? එතකොට මෙල්බන් එක මංචික ව්‍යවසායකයෝ තමයි. සීන් එක තියෙන්නේ ඒව විතරක් නෙවෙයි. නේද? අර ඒවර තවත් ඒවා තිබේද කියලා විදුහාමුදුරුවෝ ඒ වගේ තමයි. හරිද? ඒව විතරක් නෙවෙයි නව්‍යතා කියන්නේ. තව නව්‍යතා තියෙනවා. ඒ මොනවද? එයාට පුළුවන් බිස්නස් එක කළමනාකරණය කරන විදිය වෙනස් කරන්න. නේද? දැන් සමහර බිස්නස් තියෙනවා. ඒ ජොබ් වලට එහෙම ගියාම ඒ වල ලොක්කෝ පොඩ්ඩෝ කියලා නෑ. ඔක්කොම මචං අර එහෙම ටයිප් එකකින් නේ අලුත් සිස්ටම් එකක්. එතකොට කට්ටිය වැඩ කරන්නේ හිතෙන. එතකොට ව්‍යවසායකින් නව්‍යතා සම්පාදනය කිරීම. නව්‍යතා යනු නව භාණ්ඩයක්. එහෙම කියනවනේ වඩා හොඳයි. හරිද? නව භාණ්ඩයක් ඉදිරිපත් කිරීම. නව වෙළඳපොළක් සොයා ගැනීම. ඒකත් හරිනේ. අලුත් වෙළඳපොළක් හොයාගන්න. ඊට පස්සේ අලුත් තාක්ෂණික ක්‍රම හොයාගන්න. නව තාක්ෂණික ක්‍රම සොයා ගැනීම. මොකක් හරි වැඩේ ලේසි කරගන්න තාක්ෂණික ක්‍රමයක් පාවිච්චි කරගන්නවා. වෙන්න පුළුවන් නේ. දැන් මේ Zoom එකේ උදාහරණ ගන්න එකක් නව්‍යතාවක්. නව තාක්ෂණික ක්‍රමයක් කවුරු හරි හොයාගත්තා. හොයාගත්ත එක්කනට දැන් පට්ටලාභ ඇති නේද? මම අපි දැක්ක Zoom එකේ බිල්ඩින් එක කියලා තියෙනවා. සුපිරි බිල්ඩින් එකක් නේ. එතකොට ඒ ඉතින් අපි මේ ඉන්න data තප්පරයක් පාසයි තියාට සතේ හරි යනවා. එතකොට Zoom app එක download කරද්දී යනවා. එතකොට Zoom package එක සල්ලි දීලා ගන්න පුළුවන් නේ අපිට. ඕන තරම් කට්ටියට set කරගන්න පුළුවන් විදිහට එහෙම package ගන්න. එතකොට එහෙමයි. එතකොට ඒ කට්ටියට සල්ලි යනවා. නේද? ඉන්ටර්නෙට් එක set වෙන මම වගේ උන්ගේ පොඩි පාඩුත් වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ මොකක්ද තව නව්‍යතාවක නව නිෂ්පාදන ශිල්පීය ක්‍රම, තාක්ෂණික ක්‍රම, එතකොට නව ව්‍යාපාර සංවිධාන, නව භාණ්ඩ හා සේවා වෙළඳපොළට ඉදිරිපත් කිරීම නව්‍යතා. ඊට අවදානම් දරනවා ව්‍යාපාරික අවදානම් දැරීම. ඊට පස්සේ තව වැදගත් එකක් තියෙනවා. අර මූලික ආර්ථික ප්‍රශ්න කියන්නේ මොනවද? මූලික ආර්ථික ප්‍රශ්න කියන්නේ දවල්ට කන්නේ මොනවද? ඒවද? නෑ ඒ වගේ තමයි. හරි. කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද? කෙසේ නිෂ්පාදනය කරනවද? කා සඳහා නිෂ්පාදනය කරනවද? නේද? ඒවට සමාන වචනක් තියෙනවා නේද? මොනවද කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද කියන එකට සමාන වචනේ. කුමක් කොපමණ නිෂ්පාදනය කරනවා කියන්නේ මොකක්ද? සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නය. මම ඔයාලට මයික් ඕෆ් කරලා තියෙන විදිහට මම හදලා තියෙනවා. මොකද ඒක එදා අපි සින්දුවක් කියලා අපේ මේ රසඥතාවේ වර්ධනය කරන්නේ. ඒ නිසා මම අද ඕෆ් කරලා තියෙන්නේ. හරිද? මොකද අදත් නිකන් සින්දුවක් කිව්වොත් අපි ආතල් එක වැඩි වෙනවා. ඒ මේ එතකොට මොකද්ද? නැත්නම් ඔයාලා උත්තරේ කියන්න තිබ්බා. එතකොට කෙසේ නිෂ්පාදනය කරනවද කියලා කියන්නේ මොකද්ද? නිෂ්පාදන ශිල්පීය ක්‍රමය. ඒ කියන්නේ මොකද්ද? අරක සම්පත් බෙදා වෙන් කිරීම මේක නිෂ්පාදනයේ පිළිබඳ ප්‍රශ්නය තමයි කෙසේ නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය. ඊට කාසදහ කියන්නේ මොකක්ද? කාසදහ කියන්නේ ආදායම් බෙදියාම් පිළිබඳ ප්‍රශ්නය. එතකොට ඔය ප්‍රශ්න තුනට විසඳුම් හොයන්නේ කවුද? අපි ගෙදරට ඉඳලා හොයනවා නෑ. ව්‍යාපාරකේ බිස්නස් එකක් පටන් ගත්තොත් අන්න හරිය. මිනිස්සුන්ට රස්සා දෙනවා. එතකොට කෙසේ නිෂ්පාදනය කරනවද කියන එක හදන්නේ. මොනවද හදන්නේ කියන ඔක්කොම කරන්නේ බිස්නස් කරන්නේ. අන්න මොකද කුමක් කොපමණ කෙසේ කාසදා යන මූලික ආර්ථික ගැටලු වල විසඳුම් සැපයීම. ඒවා කරන්නේ කවුද? ව්‍යවසායකයෝ. එතකොට ඔය උත්තර ටික තියෙනවනම් ලකුණු 4යි.
ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අර පොල්ලෙන් ගැහුවා වගේ අහලා නැහැ මේ ප්‍රශ්නේ. සමහර ප්‍රශ්න තියෙනවා එහෙමයි. සමහර ප්‍රශ්න තියෙනවා පොඩ්ඩක් කල්පනා කරලා හිතලා ලියන්න වෙන ප්‍රශ්න. හරි. පෞද්ගලික දේපල සහ දේපල හිමිකම් ආරක්ෂා කිරීම වෙළඳපොළ ආර්ථිකයේ සාර්ථකත්වය සඳහා අතිශයින් තීරණාත්මක වන්නේ ඇයි? දැන් මම දන්නවා ප්‍රායෝගිකව අපේ ළමයි ඉතින් එන වැඩෝනේ. ඒ ඉන්න මේක දැක්ක ගමන් මේකට ලකුණු 4ක උත්තරයක් ලියා ගන්න බෑ කි. ඇයි? අපි පෞද්ගලික දේපල හිමිකම කියලා ඉගෙනගෙන තියෙන මොකේද? මේ මකට පිටිපස්සේ ඉගෙනගෙන තියෙනවා. මොකද්ද? මේ ටික මොනවද? වෙළඳපොළ ආර්ථිකයේ ලක්ෂණ. ඒකේ තියෙනවා මේ පෞද්ගලික දේපල හිමිකම්. මේ මම මැකුවේ නැත්තේ ඒක. නිකන් නෙවෙයි. හරිද? මම ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ කියවද්දි අග ප්‍රශ්නේ දැක්කා. හරිද? එතකොට පෞද්ගලික දේපල හිමිකම් කියලා මොකක් හරි දෙයකට ඕන වෙයි කියලා තමයි නිකමට තිබ්බේ. එතකොට පෞද්ගලික දේපල හිමිකම කියන්නේ මොකද්ද? පෞද්ගලිකය කියන්නේ ප්‍රයිවට් නේ. ඔයාට මට කැමති විදියකට දේපලක් හිමි කරගෙන ඉන්න පුළුවන්. මේකේ විරුද්ධ එක තමයි තියෙන්නේ මේකේ. රාජ්‍ය දේපල හිමිකම්. මේක නැකිලා මගේ කමිසෙට වැදිලා. එතකොට රාජ්‍ය දේපල හිමිකම අනිත් එක පෞද්ගලික දේපල හිමිකම. පෞද්ගලික දේපල හිමිකම කියලා කියන්නේ මට ඕන නම් දේපලක් අත්පත් කරගන්න මට දේපල අත්පත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සල්ලි තියෙන්න ඕනේ හොරෙන් නෙවෙයි. එතකොට මොකද? අපි හිතමු මෙතෙන් ළමයට පරම්පරාවෙන් හම්බෙච්ච ඉඩම් ගොඩාරියක් තියෙනවා. එතකොට මොකද්ද? එයාට ඒක ලබා ගන්න අයිතියක් නැද්ද? මේ බැසිල් රාජපක්ෂ ඇවිල්ලා එකපාරට ওই ඉඩම් වල විභාගයක් මට දියන් කියලා එහෙම ගන්න බෑ. හරිද? එහෙම කරන්න බෑ. පුළුවන් නම් කරයි යාලා. හරිද? මොකද ඇයි පෞද්ගලික දේපල හිමිකම තියෙනවා. අයියේ. වාටත් දේපල හිමිකම තියෙනවා මටත් තියෙනවා. මං සල්ලි ටිකක් හොයාගත්තොත් සතෙන් සතේ ඉතුරු කරලා රහසේ කැටයකට දාමල. එතකොට මොකද වෙන්නේ? මට ඉඩමක් ගන්න පුළුවන්. කවුරුත් එපා කියනවා නෑ. ඇයි? අපි ඉන්න ආර්ථිකයේ පෞද්ගලික දේපල හිමිකම තියෙනවා. එතකොට පෞද්ගලික දේපල හිමිකම කියලා කියන්නේ ඕනෑම ආර්ථිකයක ඕනෑම කියන්නේ වෙළඳපොළ ආර්ථික ඕනෑම එක. හරිද? දේපලක් මිලදී ගන්න, විකුණන්න, ඒක පරිභෝජනය කරන්න නිදහස අපිට තියෙනවා. අපිට කියන්නේ ආර්ථිකයේ ඉන්න මිනිස්සුන්ට තියෙනවා. හරිද? ආර්ථිකයේ ඉන්න මිනිස්සු ව්‍යාපාරිකයෝ, කුටුම්බ හැමෝටම දේපල පවරා ගන්න, මිලදී ගන්න, පරිභෝජනය කරන්න, විකුණන්න. නේ? ඔය ටිකනේ කරන්නේ. එක්ක ගන්නවා, එක්ක ඕකේ මොනවා හරි හදනවා, එක්ක ගයක් හදනවා, එක්ක මොනවා හරි පැල හදනවා. එහෙම නැත්නම් ගස් හිටවනවා, එහෙම නැත්නම් විකුණනවා. ඔය මොනවා හරි කරන්න අපිට අයිතිය තියෙනවා. නිදහස් දේපල හිමිකම්. මුලින්ම ඒ කියන්නේ මොකද්ද කියලා ලියනවා. ඒ කියන්නේ මොකද්ද? ඉංග්‍රීසි වලින් පරිණත කොන්නේ. ඒක අදහස ලියන්නේ. හරි. මොකද්ද? වෙළඳපොළ ආර්ථිකයක දේපල හිමිකම ගැන නහන්නේ. ඒක පොඩ්ඩක් අපි දන්නවා කියන්නේ මේ කතාව ලියන්නවා. වෙළඳපොළ ආර්ථිකයක මූලික ලක්ෂණ අතුරින් වඩාත් වැදගත් ලක්ෂණයක් ලෙස පෞද්ගලික දේපල හිමිකමක් පැවතීම හැඳින්විය හැකියි. අන්න එහෙම පොඩි බයිලයක් ගහලා මේ පොඩ්ඩක් අර උත්තරයට සෙට් වෙන්න ඕන. හරි. නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ ලක්ෂණ අතර පෞද්ගලික දේපල හිමිකමක් පැවතීම වැදගත් වේ. හරිද? මම හිතනවා මේකට ගොඩක් ඇලියර නැතු වේද කියලා මම ඉතින් මීට කියන්න. ඊට පස්සේ ලියනවා ඊට පස්සේ මොකද ලියන්නේ? ඒකේ අදහස පෞද්ගලික දේපල හිමිකම කියන්නේ. පෞද්ගලික දේපල හිමිකම යන්නේ අදහස් කරන්නේ. පෞද්ගලික දේපල හිමිකම යන්නේ අදහස් කරන්නේ පෞද්ගලික දේපල හිමිකම යන්නේ අදහස් කරන්නේ මොකක්ද අදහස් කරන්නේ? දේපොළ
අත්පත් කර ගැනීමට, මිලදී ගැනීමට, පරිභෝජනය කිරීමට හෝ විකිණීම. අත්පත් කරගන්න, මිලදී ගන්න, පරිභෝජනය කරන්න, විකුණන්න. යන ඕනෑම කාර්යයක් සිදු කිරීමට. යන ඕනෑම කාර්යයක් සිදු කිරීමට. යන ඕනෑම කාර්යයක් සිදු කිරීමට. යන ඕනෑම කාර්යයක් සිදු කිරීමට වෙළඳපොළ ආර්ථිකයේ තුල පූර්ණ නිදහසක් පවතී. ඒකට තමයි පෞද්ගලික දේපල හිමිකම කියන්නේ. ඔයාලා උඩින් යනු කියලා පටන් ගත්තා නම් හිමිකමක් පවතී කියලා ඉවර කරන්න. නැත්නම් හිමිකමක් පැවතීම පෞද්ගලික දේපල හිමිකම ලෙස හඳුන්වයි කියලා ලියන්න. හොඳයි ඊට පස්සේ දැන් මේකේ වැදගත්කම මොකක්ද කියලා ලියන්න බෑ චුට්ටක්. දැන් අපි හිතමු මට බිස්නස් එකක් කරන්න හිතෙනවා. එතකොට මම ඉඩමක් කරන් කඩයක් පටන් අරන් කරගෙන යනවා. කරගෙන යන ගමන් ආණ්ඩුව එකපාරට කියනවා සේරම පෞද්ගලික දේපල අපේ කියන. අපි කියන්නේ ආණ්ඩුව කියන. එතකොට මොකද්ද කරන්නේ? සේරම පෞද්ගලික දේපල අපි කිව්ව ගමන් අර මම මහන්සියෙන් හදාගත්ත මේ ඉඩම හදාගත්තේ නෑ. ඉඩම ගත්තානේ. ඊට පස්සේ කඩේ ඒව මොකද කරන්නේ? ආණ්ඩුවට දීලා පැත්තකට වෙලා අයින් වෙලා පයින් යමු පුතේ කියලා නිකන් ඉන්න තමයි වෙන්නේ. නේද? ඇයි? අරව ආණ්ඩුවෙන් අරගෙන නේද? එතකොට මොකද්ද? අර සෝරි තමයි අපි. ඒතර අපි බිස්නස් කරන්න හිතනවාද ආණ්ඩුව ඉන්න ගමන් අපේ බිස්නස් එකට ඇවිල්ලා කියලා යනවා නෑ. අපේ ඉඩමට, අපේ බිස්නස් එකට, අපේ කඩේට අයිතිය තියෙන්නේ අපිට. මේ රාජ්‍ය දේපල හිමිකාරීත්වය කියලා රජය ඇවිල්ලා ඒකට බලපෑම් කරොත් එහෙම නැත්තම් වෙන දාමරිකයෝ හරි කවුරු හරි ඇවිල්ලා අපේ බිස්නස් ටිකට අපේ ඉඩම අල්ලගන්න හැදුවොත් අපි බිස්නස් කරනවද නැහැ. අපි ව්‍යාපාරයක් කරන්න පෙළඹෙන්නේ අපේ තියෙන දේවල් බිස්නස් එකට දාලා අපිට ලාභ ලබන්න 100%ක් අපිට අයිතිය නිදහස තියෙනවා. එහෙම නේ. නැත්නම් අපි ව්‍යාපාර කරන්න පෙළඹෙන්නේ නැහැ. එතකොට අපි ව්‍යාපාර කරන්න පෙළඹුණේ අපිට පෞද්ගලික දේපල හිමිකම තියෙන නිසා. ඊට අමතරව අපි දැන් ලාභ ලැබුවා කියන්නේ අපේ ලාභයත් එතකොට අපේ දේපල. ඒතර අපේ ලාභයෙන් අපිට අපේ ගේ හදා ගන්නවා නම් අපේ මොනවා හරි අපි රට සවාරියක් කරන කැමති දෙයක් අපි ක්‍රිකට් මැච් බලන්න ඕන දෙයක් කරන්න අපිට අයිති තියෙන අපේ සල්ලි. නේද? දැන් එහෙම නැතුව අපි ලාභයක් ලැබුණාට පස්සේ ආණ්ඩුව කිව්වොත් ඔය ලාභ දෙන්න අපිට කියලා. රජයට දෙන්නේ කියලා. එතකොට හරියනවද? නැහැ. එහෙම වුණොත් මිනිස්සු බිස්නස් කරයි. මොකටද නිකන් ලාභ ලබා ආණ්ඩුවට දෙන්නනේ. නිකන් ඉන්නවා. එතකොට අපිට උපයන ලාභය අපිට අපි කැමති විදිහට පරිභෝජනය කරන්න ඉඩ නිදහස තියෙනවා පෞද්ගලික දේපල හිමිකම් නිසා. ඒතර පෞද්ගලික දේපල හිමිකම් ඉන්න මිනිස්සු බිස්නස් කරන්න පෙළඹෙනවා. බිස්නස් කරලා හම්බෙන ලාභේ අපේ දෙයකට යොදවන්න සහ ඉතුරු කරන්න. අපි පොත්වල සල්ලි දානවානේ. පොත්වල දානවා කියලා ඔයාලා මේ පාස් පේපර් පොත ආස්සෙම දාන්නේ බැංකුවලනේ. ඒ බැංකුවල දාන්නේ ඇයි? කවදා හරි ඕන වෙයි කියලා නේද? එතකොට 13 වසරේ ළමයින් දන්නවා මොකක්ද ඒකට කියන්නේ? ආරක්ෂණ චේතනාවේ මුදලට ඇති ඉල්ලුම් නේද? ආරක්ෂණ චේතනාව කියලා එකක් හිතාගෙන තමයි අපි සල්ලි ඉතුරු කරන්නේ. එතකොට එහෙම නැත්තම් අපි සල්ලි සේවිංස් කරනවා කියන්නේ. සේවිංස් කරන්නේ ඇයි? කවදා හරි ඕන වෙන නිසා. එතකොට ඒ කවදා හරි ඕන වෙන හින්දා අපි සල්ලි ඉතුරු කරනකොට කවදා හරි ඕන වෙන නිසා අපි සල්ලි ඉතුරු කරනවා. සල්ලි ඉතුරු කරපුවාම ඒ ඉතුරු වෙච්ච සල්ලිත් අපිට අනාගත කාලෙක අපිටම පාවිච්චි කරන්න පුළුවන්. නේ? අපිටම යොදා ගන්න පුළුවන්. ඒක තමයි තර්කය. එතකොට මොකද්ද? වෙළඳපොළ ආර්ථිකයක සාර්ථකත්වයට පෞද්ගලික දේපල හිමිකම කොහොමද බලපාන්නේ? පෞද්ගලික දේපල හිමිකම බලපානවා කොහොමද? අපි ඒක දැන් ලියමු. වෙළඳපොළ ආර්ථිකයක
ව්‍යාපාර ආරම්භ කිරීමට හුවමාරු සිදු කිරීමට ව්‍යාපාර ආරම්භ කිරීමට හුවමාරු සිදු කිරීමට පෞද්ගලික දේපල හිමිකාරීත්වයක් පැවතීම පෞද්ගලික දේපල හිමිකාරීත්වයක් පැවතීම පෞද්ගලික දේපල හිමිකාරීත්වයක් පැවතීම පෞද්ගලික දේපල හිමිකාරීත්වයක් පැවතීම ඉතා වැදගත් වේ. ඊට පස්සේ ලියන්න ව්‍යාපාරයක් සිදු කරාට පස්සේ ව්‍යාපාරයක් සිදු කළ පසු උපයන ලාභය ඉතිරි කොට ඉක්මනට ගියා යනවා ටට්ටක් ගාලා ලියලා දාන්න. ඔයාලා උත්තර ලියාගෙන එන්න ඕන. මම මේක මෙහෙම හරි කිව්වේ අමාරු නේද? ඉතිරි කොට එම ඉතිරි ලාභය අනාගතයේ සඳහා ලබාගත හැකි වීම හෙවත් පෞද්ගලික දේපල හිමිකාරීත්වයක් පැවතීම නිසා ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කිරීමට උනන්දු වේ. ව්‍යාපාර කියන්නේ ව්‍යාපාර කිරීමට උනන්දු වේ. හරි එහෙම උත්තරයක් තිබ්බනම් හරි ලකුණු 4යි 20න් ලකුණු කීයද කියලා හදලා මට එවන්න. දැන් මම ඉස්සෙල්ලත් කිව්වා කැමරාවක් දෙයක් නවුම් කරන්න. මේ නැත්තම් එපා වෙනවා කම්මැලි උගන්වන්න. ඔයාලගෙන් මම මෙතන මේ මොකුත් ඉල්ලුවේ නැහැ. මේ ඉන්න කැමරාවක්වත් ඔන් කරන්න. ලකුණු ඉතින් ලියපු කට්ටිය හරියට බලලා දාන්න. එච්චර උත්තර ලියලා තියෙන එක නෑ. එයා නෑ යාට විතරක් කරන්න හරියි. දෙන්න. ඔය තියෙන කට්ටිය ලියලා අන්න ඒවා දාන්න ඕන. හරි නේද? කීප දෙනෙක් කරලා තියෙනවා. ඒක හොඳයි. අනිත් දවසේ හැමෝම කරලා තියෙනවා. දැන් බලන්න ඊළඟට 2015 ප්‍රශ්න.
විලාස් 15 ප්‍රශ්නේ කරන්න පටන් ගන්න කලින් කට්ටියම කැමරා ඔන් කරන්න බලන්න. එහෙනව නේද නම? එහෙනවද? හරි 2015 ක පටන් ගන්න යන්නේ. පටන් ගන්න වෙලේ මම දැන් කිව්වා කැමරා ඔන් කරන්න කියලා. මම අමාරු වැඩක් නෙවෙයි. දෙන්නට පුළුවන්. එහෙනම් ඒ පුළුවන් දෙන්නට මම කරන්න. හරි. හරි එහෙනම් පටන් ගමු. පළවෙනි එක කියන්නේ මොකද්ද? උදාහරණ යොදාගෙන ආර්ථික නොවන භාණ්ඩයක් සහ ආර්ථික භාණ්ඩයක් අතර වෙනස පැහැදිලි කරන්න. ආර්ථික නොවන භාණ්ඩයක් සහ ආර්ථික භාණ්ඩයක් අතර වෙනස පැහැදිලි කරන්න. මොනවද පාවිච්චි කරලාද? නිදර්ශන එහෙම නැත්නම් උදාහරණ. උදාහරණ පාවිච්චි කරලා මොනවද ආර්ථික භාණ්ඩයක් සහ ආර්ථික නොවන භාණ්ඩයක වෙනස පැහැදිලි කරන්න. ආර්ථික භාණ්ඩයකයි ආර්ථික නොවන භාණ්ඩයකයි වෙනස පැහැදිලි කරන්න කියන මොකක් පාවිච්චි කරලාද? උදාහරණ පාවිච්චි කරනවා. එතකොට ආර්ථික භාණ්ඩයක් සහ ආර්ථික නොවන භාණ්ඩයක් කියන එක අපි කතා කරාම මොකද්ද? ඔක බෙදද්දි පාවිච්චි කරන නිර්ණායක දෙක කියන එක බලන්න ඕනේ. ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ. ඉස්සෙල්ලා මම කිව්වා අවශ්‍යතාව වුණා ඒක සපුරා ගන්න භාණ්ඩ හා සේවා වුණ ඒව හදන්න සම්පත්තෝ. එතන මැද තමයි භාණ්ඩ හා සේවා තිබ්බේ. ඒකත් බෙදුවා මේ අවශ්‍යතාව වුණා එතකොට
භාණ්ඩ හා සේවා කොහොමද බෙදුවේ? ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ. මේ ආර්ථික භාණ්ඩ කියලා කිව්වේ මොකද්ද? අර භාණ්ඩ වලින් අර හිඟකමක් තියෙන ආවස්තික පිරිවැයක් තියෙන සම්පත් පිරිවැයක් තියෙනන්නේ ඒක. නේද? ඒ කියන්නේ මොනවද? කිසියම්ම ආවස්තික පිරිවැයක් තියෙනවයි කියලා තේරෙන දේවල්. ඒ කියන්නේ ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ තනිකරම නිකන් හම්බෙන්නේ. ස්වභාව ධර්මයේ දායාදයක් විදියට හම්බෙන්නේ. එතකොට ස්වභාව ධර්මයේ දායාදයක් විදියට හම්බෙන මොනවද? එකකමක් තියෙන ආවස්තික පිරිවැයක් තියෙන සම්පත් තමයි භාණ්ඩ තමයි මොනවද? ස්වභාව ධර්මයෙන් ලැබෙන සුදුකමක් නැති ආවස්තික පිරිවැයක් නැති. ඒ ඔක්කොම නැති ඒවා තමයි ස්වභාවික භාණ්ඩ නැත්නම් නොමිල භාණ්ඩ. එහෙම නැත්නම් ආර්ථික නොවන භාණ්ඩ කියලා කියන්නේ. ආර්ථික භාණ්ඩ කියලා කියන්නේ එකකමක් තියෙන ආවස්තික පිරිවැයක් තියෙන සම්පත් පිරිවැයක් තියෙන භාණ්ඩ. ඒ හැම එකක්ම තියෙන එක. නේද? එතකොට නිකන් හිරුවෙලියේ වාතයේ ජලය වගේ නොමිලේ ලැබෙන ඒවා තමයි මොකද්ද? ආර්ථික නොවන භාණ්ඩ. ආර්ථික භාණ්ඩ කියන්නේ මොකද්ද? අපි කඩෙන් සල්ලි දීලා ගන්න එක. එතකොට මේකේ ලකුණු 4ක් තමයි දෙන්නේ. ඒ වුණාට මේක ඇත්තටම ලියන්න ගොඩාක් දේවල් නැහැ. එහෙනම් අපිට ලියන්න වෙන්නේ මොකක්ද? ආර්ථික භාණ්ඩයක් ලෙස හඳුන්වන්නේ අවශ්‍යතාව වුණා සපුරා ගන්න පාවිච්චි කරන ඒකකමක් තියෙන ආවස්තික පිරිවැයක් තියෙන සම්පත් පිරිවැයක් තියෙන භාණ්ඩ සහිත භාණ්ඩ. ඊට පස්සේ එකකමක් තියෙන ආවස්තික පිරිවැයක් තියෙන සම්පත් පිරිවැයක් සහිත භාණ්ඩ. ඊට පස්සේ අපි ලියනවා ඒකේ ලක්ෂණ වුණ. එකකමක් ඇත ආවස්තික පිරිවැයක් ඇත මිලක් ඇත සම්පත් පිරිවැයක් ඇත නේද? එකකමක් ඇත හිමිකමක් ඇත ඒක ලියන. ඊට පස්සේ උදාහරණයක් මොනවද උදාහරණ? අපි කඩෙන් ගන්න හැම එකක්ම මොකක්ද? කඩෙන් ගන්න හැම භාණ්ඩයක්ම ආර්ථික භාණ්ඩය. එහෙම නැති දේවල් ආර්ථික නොවන භාණ්ඩ. හරි. එතකොට ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ අවශ්‍යතාව වුණා සපුරා ගන්න පාවිච්චි කරන හිඟකමක් නැති ආවස්තික පිරිවැයක් නැති සම්පත් පිරිවැයක් නැති භාණ්ඩ. හැම එකක්ම නැහැ. හිඟකමක් නැහැ ආවස්තික පිරිවැයක් නැහැ සම්පත් පිරිවැයක් නැහැ කියන්නේ ඒවා කොහෙන්ද එන්නේ? ඒවා එහෙනම් එන්නේ ස්වභාව ධර්ම. දෙයිය දුන්නා කියන්නේ. එතකොට කොහොමද ස්වභාව ධර්මයේ දායාදයක් විදියට හම්බෙන හිඟකමක් නැති ආවස්තික පිරිවැයක් නැති සම්පත් පිරිවැයක් නැති භාණ්ඩ තමයි මොනවද? ආර්ථික නොවන භාණ්ඩ. ඒවත් නොමිල භාණ්ඩ. ඒවට තියෙන ලක්ෂණ මොනවද? නොමිල භාණ්ඩ, ආවස්තික පිරිවැය රහිත භාණ්ඩ, ආර්ථික නොවන භාණ්ඩ නම් විවිධ නම් පාවිච්චි කරනවා. ඊට පස්සේ ලක්ෂණ තමයි හිඟකමක් නැහැ, ආවස්තික පිරිවැයක් නැහැ, සම්පත් පිරිවැයක් නැහැ. නිෂ්පාදන ක්‍රියාවලියක් නැහැ. ඒ මිලක් නැහැ ඒක. ස්වභාව ධර්මයේ දායාදයක් විදිහට ලැබෙන්නේ. ඊට පස්සේ හිරුවෙලියේ වාතය, පැසි ජලය ඔය දේවල් තියෙනවා නම් ලකුණු කීයද? ඔය දේවල් ටික තියෙනවා ලකුණු 4යි. හරි ඊට පස්සේ ප්‍රශ්නේ අහන්නේ ආවස්තික පිරිවැය සංකල්පය පැහැදිලි කොට ආවස්තික පිරිවැය හිඟකම පිළිබඳ ප්‍රශ්නයට සම්බන්ධ වන්නේ කෙසේද කියලා ලියන්න. ඒ කියන්නේ හිඟකම පිළිබඳ ප්‍රශ්නය කියලා එකක් අපි දන්නවා නේද? හිඟකම පිළිබඳ ප්‍රශ්නේ. එතකොට හිඟකම පිළිබඳ ප්‍රශ්නයට මොකක්ද? හිඟකම පිළිබඳ ප්‍රශ්නයට සහ තේරීම ආවස්තික පිරිවැය ඔන්න ඔය ටික පැහැදිලි කිරීමක් තමයි මෙතන තියෙන්නේ. හිඟකම තේරීම ආවස්තික පිරිවැය. එහෙම ප්‍රශ්නයක් නැහන්නේ. ආවස්තික පිරිවැය සංකල්පය පැහැදිලි කොට ආවස්තික පිරිවැය හිඟකම ප්‍රශ්නයට සම්බන්ධ වන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. ඔයගේ පොඩි පැහැදිලි කිරීමක් කරොත් මොකක්ද අපි හිඟකම කියන්නේ? මෙහෙම පැහැදිලි කරේ. හිඟකම කිව්වේ මොකද්ද? අසීමිත මිනිස්සු වමනාවට සාපේක්ෂව සම්පත් සීමිත වේ. එහෙමනේ අසීමිත මිනිස්සු වමනාවට සාපේක්ෂව සම්පත් සීමිත වේ. ඒතකොට හිඟකමට හේතු මොනවද හේතු? දෙන ලද අවස්ථාවක සම්පත් සීමිත වීම, දෙන ලද අවස්ථාවක වමනා අසීමිත වීම. අපි ඒක දන්නවන්නේ දෙන ලද අවස්ථාවක සම්පත් සීමිත වීම
තෙල් ලද අවස්ථාවක වුවමනා අසීමිත වීම තමයි හිඟකමට හේතු. එතකොට මේ හිඟකම නිසා අපේ ඇති වුණා මොකද්ද? තේරී. හිඟකම හින්දා තෝරන්න ඕනේ. අපි අර උදාහරණයක් ගත්තා. එකලරේ කියන්නේ රුපියල් 200ක් තියෙනවා ඔයාලා ගාව. මේ රුපියල් 200ෙන් කරන්න පුළුවන් දේවල් මොනවද? රීලෝඩ් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ යනවනේ සූම් වලට එකසල් එතකොට මොනවද අපි රයිස් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කියවන්න පොතක් ගන්න. ගෙදර ඉන්න ගමන් කියවන්න. ඔබ දාතු කීපයක් තියෙනවා. අපිට රයිස් එක්කුත් කාලා කියවන පොතකුත් අරගෙන රීලෝඩ් එකකුත් දාගන්න අමාරුයි 200. අන්න ඒ අමාරුවට තමයි කියන්නේ අපි හිඟකම කියන්නේ. නේද? ආයි මම උදාහරණයක් කිව්වා. මේ තියෙන්නේ අපේ ගෙදර මිදුලන. මේකේ අපිට පුළුවන් මල් වවන්න. මේකේ අපිට පුළුවන් එළවලු වවන්න. ආය අපිට ඕන නම් මේකේ පුළුවන් දැන් කොල්ලෝ විතරක් නම් ඉන්නේ ගෙදර පොඩ්ඩක් අර වන් බම්පර් පාරක්වත් ගහන්න පොඩි ක්‍රීඩා පිටියක් හරි. ක්‍රීඩා පිටියක් කියන්නේ පොඩ්ඩක් මුකුත් වවන්න නැතුව තෙල්ලම් කරගන්න පුළුවන් වන් බම්පර් කොල්ලෝ දන්නවා කෙල්ලෝ දන්නවත් ඒ සමහර අයත් පොඩ්ඩියට ක්‍රිකට් ගහන්න පුළුවන් සිස්ටම් එකක්. මේකපාර බිම් වැදිලා ආවත් අවුට්. හරි. එතකොට මේ මාත් මේක ඉවර කරන්න ඉන්නේ අද කොල්ල ක්‍රිකට් ගහන්න. එතකොට අපි නම් වන් බම්පර් නේ ගහන්නේ නිකන් එක් ගහන්න. සාමාන්‍ය ගහන්න. එතකොට මේ මල් වවනවාද එළවලු වවනවාද පිට්ටනියක් ලෙස පාවිච්චි කරනවාද මගේ මිදුල. මිදුලේ 3-4ම කරන්න පුළුවන්. බෑ. ඒක තමයි හිඟකම කියන්නේ. ඇයි? එහෙම වුණොත් මල් ටිකට සොරි වෙනවනේ. අපේ බෝල වැදිලා. එතකොට 3-4ම පා කරන්න බෑ. හිඟයි. භූමිය මිදුල හිඟයි. නේ? ඒ රුපියල් 200 හිඟයි අපේ. 200 රයිසුත් කාලා රීලෝඩුත් දාලා කියවන්න පොතකුත් ගන්න නම් අමාරුයි. ඒක තමයි හිඟකම කියන්නේ. එතකොට හිඟින්න මොකක්ද අපිට කරන්න වෙන්නේ? මෙරුවෙන් කැමති එකක් තෝරගන්න වෙනවා. අපි තෝරන්නේ අකමැති එකද? අපි කරන්න කැමතිම නැති එකද අපි තෝරන්නේ නැහැ. අපි කැමති එකක් තෝරන්නේ. එතකොට තේරීම කියන්නේ මොකද්ද? තේරීම කියන එක අපි නිර්වචනයක් කරේ පාඩම් කරා. හිඟකමට මොකද්ද නිර්වචනය? අසීමිත මිනිස් උවමනාවලට සාපේක්ෂව සම්පත් සීමිත වී. නේ? මොකක්ද දෙන ලද අවස්ථාව. දෙන ලද අවස්ථාවක අසීමිත මිනිස් උවමනාවලට සාපේක්ෂව සම්පත් සීමිත. තේරීම කියන්නේ තෝරනවා කියන්නේ මේ විකල්ප නේ? මේ ඔප්ෂන්ස් නෙදී විකල්ප අතරින් වඩාත් කැමතිම විකල්පය. විකල්පය තීරණය කිරීම. විකල්ප අතරින් වඩාත් කැමතිම විකල්පය තීරණය කරනවට තමයි අපි කියන්නේ මොකද්ද? තේරීම කියන්නේ. විකල්ප කීපයක් තියෙනවා. ඒවෙන් කැමතිම විකල්පය තීරණය කරනවා. නේද? මම ඔයාලට කලින් කියලා තියෙනවා. මේකටත් අර තේරීම කියන වචනය මේ අස්සර දැම්මොත් කැතයිනේ. එහෙනම් තමයි තීරණය කිරීම කියලා දාන්නේ. විකල්ප අතරින් වඩාත් කැමතිම විකල්පය තේරීම කිව්වොත් අපි තේරීම මෙතනත් තිබිලා හරියන්නේ නැහැ. නේද? නිර්වචනය කියන්නේ තේරීම. ඒක අර්ථයක් තියෙන තේරීම. ඒකට ඒක මොකද්ද මේක කිව්වේ බලන්න. ඒකින්ද තමයි විකල්ප අතරින් වඩාත් කැමතිම විකල්පය තීරණය කිරීම. ඒතර මේ තේරීමේ ප්‍රශ්නේ එන්නේ මොකක්ින්දද? හිඟකම නිසා. හිඟකම හින්දා තමයි තේරීමේ ප්‍රශ්නේ. ඇයි 200 මේ ඔක්කොම කරන්න පුළුවන් නම් අපි තෝර ඉන්නවද? නෑ. අපි ගාව තියනවා කියමුකෝ රුපියල් 10000ක් විතර. රීලෝඩ් එකකුත් දාගෙන රයිස් එකකුත් කාලා පොතක් අරගෙන ආතල් එකේ ගෙදර එනවනේ. එතකොට අපි හිඟකමද නෑ. 200ට සාපේක්ෂව තමයි හිඟකම. ඒ මොකද්ද? අසීමිත මිනිස්සු වුණාට සාපේක්ෂව තමයි සම්පත හිඟ. අන්න ඒකට හිඟකම කිව්වේ. අසීමිත මිනිස්සු වුණාට සාපේක්ෂව සම්පත හිඟ. එතකොට අනිත් එක තමයි හිඟකමට තේරීමට හේතුව මොකද්ද? මේ 200න් කරන්න පුළුවන් ಜಾති ගොඩක් තිබ්බා. අර අපි මිදුලෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක් තිබ්බා. එළවලු වවන්න මල් වවන්න තිබ්බා. සෙල්ලම් කරන්න පාවිච්චි කරන්න තිබ්බා. දැක්කද? විකල්ප කීපයක් තිබ්බා. එතකොට මේකට කියන්නේ මොකද්ද? විකල්ප කීපයක් තිබ්බ නිසා තමයි එකක් තෝරන්න ඕනේ. විකල්ප කීපයක් තිබ්බ නිසා තමයි එකක් තෝරන්න ඕනේ. එතකොට අපි නිකමට හිතුවොත් රීලෝඩ් බාන කඩ නැහැ. ඒ වෙලාව රෑ වෙලා හරිය පොත් කඩත් වහල්. තිබ්බේ රයිස් කඩයක් විතරයි කියලා අපි 200 අරගෙන එද්දි. එතකොට නිකන් අපිට කල්පනා කර ඉන්න තියනවාද රයිස් කනවාද රීලෝඩ් දානවාද පොත් ගන්නවාද කියලා. නෑ රයිස් කඩේ විතරයි අරලා තියෙන්නේ. ඒ මොකද්ද? විකල්ප අවස්ථා තිබ්බොත් තමයි විකල්ප ප්‍රයෝජන
විකල්ප තිබ්බොත් තමයි අපි එකක් තෝරන්නේ. විකල්ප තිබ්බේ නැත්තම් තෝරන්න තියෙන විකල්ප නැත්තම් තෝරන්න දෙයක් නැහැ. ඒක විතරනේ තියෙන්නේ. මම ඔයාලට කිව්වා මතකද දන්නේ? උසස් පෙළ කරන්න ගියාම ඉස්කෝලේ වල 4ක් 5ක් තියෙනවා. විෂය ධාරාවන් වල එකක් තෝරගන්න. කොමර්ස් හරි ආර්ට් හරි මෙතන ඉන්න ගොඩක් අය කොමර්ස් වෙන්න දෙන්නේ. තෝරගන්න. ඒතර බැරි වෙලාවත් ඔයානේ ඉස්කෝලේ මේ අම්මලා යවන්නේ දුර කොරෝනා වල හිමේ කිය. මේ ගමේ ඉස්කෝලේ තමයි දාන්නේ. එතකොට ඒ ලෙවල් කරන්න තියෙන ආර්ට් විතරයි. එතකොට එක විකල්පයයි තියෙන්නේ. එතකොට විකල්ප ගොඩක් නැහැ. එතකොට තෝර ඉන්න දෙයක් තියෙනවා. තේරීමේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. එතකොට තේරීමේ ප්‍රශ්නයක් එන්න නම් බලපාන හේතු මොනවද? එකක් තමයි සම්පත් හිඟකම්. ඇයි මේ 200න් ඔක්කොම කරන්න බෑ. නේද? රීලෝඩ් එකක් දාලා ප්‍රයිස් එකක් කාලා මොකද්ද මෙතන ඉන්නේ පොත් ගන්න. පොත ගන්නත් බෑ. එතකොට අපි ඒකෙන් කැමැතිම එක තීරණය කරන්න ඕන. තීරණය කරනකොට තමයි තේරෙන්නේ. ඔය තෝරද්දි තමයි මොකද්ද වෙන්නේ? ආවස්තික පිළිවෙලක් කියන්නේ. ආවස්තික පිළිවෙල. තෝරද්දි තමයි මොකක්ද වෙන්නේ? ආවස්තික පිළිවෙල. ආවස්තික පිළිවෙල කියන්නේ ඉඟකම හමුවේ තේරීම් කරනවා. තේරීම් කරන විට මොකද්ද? කැප කරන ඊළඟ හොඳම විකල්ප අවස්ථාව. විකල්ප අවස්ථාවේ වටිනාකම. ඊළඟ හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම තමයි ආවස්තික පිළිවෙල කියන්නේ. දැක්කද ආවස්තික පිළිවෙල ආවේ කොහොමද? ඉඟකම හින්දා තේරීම ආවනේ. ඉඟකම හින්දා විතරක්ද නෑ. විකල්ප ප්‍රයෝජන පැවතීම නිසා ඒකෙන් ආවස්තික පිළිවෙල ආවා. තේරීම නිසා ආවස්තික පිළිවෙල ආවා. එතකොට ආවස්තික පිළිවෙල කියන්නේ මොකද්ද? ඊළඟ හොඳ මේක. ඒ කියන්නේ මේවෙන් අපි කැමති රයිස් එක කන්න නම් එතකොට අන්න මේක තමයි අපේ තේරීම. ඒක ඉඟකම හැමුවේ තේරීමක්. එතකොට කැප කරනවා දෙකක්. කැප කරන වෙලාවේ ඊළඟට හොඳ මේක තමයි මොකද්ද රීලෝඩ් එකක් දාලා. අන්න ඒක තමයි ඒතර අපේ ආවස්තික පිළිවෙල. මිදුලේ අම්මා කියනවා මල්ම වවන්න කියලා. එතකොට මල් වවන එක තමයි අපේ තේරීම. ඊළඟට හොඳ මේ ක්‍රීඩා පිටියෙන් ඒක තමයි ආවස්තික පිළිවෙල. දැක්කද? ඊළඟ හොඳ විකල්ප අවස්ථාවේ වටිනාකම තමයි ආවස්තික පිළිවෙල කියලා කියන්නේ. එතකොට ආවස්තික පිළිවෙල ලක්ෂණ වගේක් තියෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. මූර්ත සංකල්පය, පුද්ගලානුබද්ධයි. අනිත් එක බාහිර පිළිවෙලක් පැවතීම. මූර්තය කියන්නේ දෙයක්, සල්ලි නෙවෙයි කිසියම් දෙයක්. පුද්ගලානුබද්ධය කියන්නේ දැන් මෙතන නම් ඒ පුද්ගලයා තමයි රයිස් එක තීරණය කරන්නේ. සමහරට ඔයා හොඳට පොත් කියවන්න ආස ළමයෙක් නම් ඔයා ගන්න පොත් කියවන එක වෙන්නේ. එතකොට ආවස්තික පිළිවෙල මාරු වෙනවා, වෙනස් වෙනවා. ඔයාගෙන් මගේ වෙනස් වෙනවා. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එතකොට බාහිර පිළිවෙලක් තියනවා කියන්නේ මම මේ පොත ගත්තා වෙන මිනිස්සෙට පොත් නැති වෙන්න පුළුවන්. එතකොට ඒ මිනිස්සයාට බාහිර පිළිවෙලක් ඇතිවෙනවා මම අර පොත ගත්ත නිසා. ඊට පස්සේ මම ගේ හොඳටම සුද්ධ කරලා තනිකර පිට්ටනියම්ම කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? අහල පහල කට්ටියට එළවලුවක් වෙනවා. අපි තුන් කියන ගස් ටික කපනවා. ඒ කට්ටියගේ හේවණ නැති වෙනවා. නේද? ඒ කට්ටියට පළතුරක් එළවලුවක් හොයාගන්න තිබ්බ අපේ ගස් ටික නැතු වෙනවා. ඒතකොට බාහිර පිළිවෙලක් එනවා. ඒතකොට ඔය ටික තමයි ලියන්න ඕන. කොහොමද ලියන්නේ? දැන් ඔය කතන්දරේ ඕකයි. පිළිවෙලකට ගත්තොත් ලියන්නේ කොහොමද? මුලින්ම ලියනවා හිඟකම කියලා හඳුන්වන්නේ මොකක්ද? හිඟකම යනුවෙන් හඳුන්වන්නේ දෙන ලද අවස්ථාවක අසීමිත මිනිස්සු වුණාට සාපේක්ෂව සම්පත් සීමිත වේ. දෙන ලද අවස්ථාවක අසීමිත මිනිස්සු වුණාට සාපේක්ෂව සම්පත් සීමිත වේ. අසීමිත මිනිස්සු වුණාට සාපේක්ෂව සම්පත් සීමිත වේ. ඊට පස්සේ සීමිත මිනිස්සු වලට සාපේක්ෂව සම්පත් සීමිත වේ. ඊට පස්සේ අපි ලියනවා මොකද්ද? හිඟකම නිසා සහ සම්පත් වල විකල්ප ප්‍රයෝජන පැවතීම නිසා තේරීමක් කරන්න වෙනවා. තේරීමේ ප්‍රශ්නය ඇතිවන්නේ සම්පත් වල හිඟකම හා විකල්ප ප්‍රයෝජන පැවතීම නිසාය. ඊපස්සේ ලියනවා එසේ තේරීමක් කරන නිසා ආවස්තික පිළිවෙලක් ඇති වෙනවා.
එසේ තේරීමක් කරන නිසා ආවස්ත්‍රී පිළිවෙලක් ඇති. තේරීමක් කරන නිසා ආවස්ත්‍රී පිළිවෙලක් ඇති. ආවස්ත්‍රී පිළිවෙලක් ඇතිවි. ආවස්ත්‍රී පිළිවෙල කියන එකේ අදහස ලියන ඊට පස්සේ ඉංගකම හමුවේ තේරීමක් කරනකොට කැප කරන ඊළඟ හොදම් විකල්ප අවස්ථාවේ වටිනාකම ආවස්ත්‍රී පිළිවෙල ලෙස හඳුන්වයි. ඊට ආවස්ත්‍රී පිළිවෙල ලක්ෂණ ටික ලියනවා. මොනවද ලක්ෂණ? ආවස්ත්‍රී පිළිවෙල ලක්ෂණ මූර්ත සංකල්පයක් පුද්ගලානුබද්ධයි. එහෙම නැත්නම් පුද්ගලානුබද්ධයි කියන එක තව අපි කියනවා මොකද්ද? ආත්මගත සංකල්පයක්. ආයේ බාහිර පිළිවෙල ජනිත වේ. ඔය කතන්දර ටික තියෙනවා නම් ලකුණු 4යි. හරි ඊළඟ ප්‍රශ්නේ ගත්තොත් මොකද්ද? මේක මකලා එන්නේ. මම මේ යාගේ නම්බරේ දැම්මේ මගේ ගෲප් එකේ නැත්තම් මේ මැසේජ් එකක් දාන්න මම හිතන්නේ මේ කට්ටිය ඔක්කොම ඉන්නවා. ඒ හින්දා ඕනේ නැති කෙනෙක් ඉන්නවා නම් දාන්න. එතකොට ලින්ක් එක එවන්න. ඊට ඊළඟ මොකද්ද? වර්තමාන පරිභෝජනය කැප කරන කතාවදී. මේ වර්තමාන පරිභෝජනය කැප කරාම අනාගත ආර්ථික වෘද්ධිය කොහොමද වෙන්නේ කිය. ඒ කියන්නේ අද අපි කන බොන විදිහට අනාගතයේ ආර්ථික වෘද්ධිය අඩු වැඩි වෙලා කොහොමද හිටින්නේ කිය. එතකොට අනාගත ආර්ථික වෘද්ධියට වර්තමාන තේරීම කොහොමද බලපාන්නේ? අනාගත ආර්ථික වෘද්ධියට වර්තමාන තේරීම කොහොමද බලපාන්නේ? එතකොට මොකද්ද මේකේ අපිට වර්තමානයේ ආර්ථිකයක් ගත්තොත් මේ විදිහට ඉන්න ආර්ථිකයකට තේරීම් කරනවා කියලා මෙතන අදහස් කරන්නේ පාරිභෝජනයේද ප්‍රාග්ධනයේද කියලා තීරණය කරනවා කියන එක. ඒ කියන්නේ මේක තව ටිකක් ලොකුවට ඇන්දොත් අපි හිතමු එකක් තමයි ප්‍රාග්ධන භාණ්ඩ. ප්‍රාග්ධන භාණ්ඩ කියන්නේ මොකද්ද? අනිත් එක තමයි පාරිභෝජන භාණ්ඩ. ප්‍රාග්ධන භාණ්ඩ කියලා කියන්නේ මොකද්ද? පාරිභෝජන භාණ්ඩ කියන්නේ මොකක්ද? පාරිභෝජනය කෑම බීම ඇඳුම් පැළඳුම් වගේ එදිනෙදා අපිට කාලා බීලා ඉන්න ඕන වෙන දේවල්. ප්‍රාග්ධන භාණ්ඩ කියන්නේ කර්මාන්ත ශාලා යන්ත්‍ර සූත්‍ර තව මොනවාරි හදන්න පාවිච්චි කරන දේවල්. අපි ඉස්සර කිව්වේ නිෂ්පාදන ආධාර. එතකොට මෙන්න මෙහෙම අපි දැන් අද වර්තමානයේ ආර්ථිකයේ ඉන්න පුළුවන් අවස්ථා මොනවද තියෙන්නේ? මැද හිටියොත් කොහොමද? ප්‍රාග්ධන භාණ්ඩ සමසමව පාරිභෝජන භාණ්ඩ සමසමව. එහෙම නැත්නම් අපිට පුළුවන් පාරිභෝජන භාණ්ඩ වැඩියෙන් හදලා ප්‍රාග්ධන භාණ්ඩ අඩුවෙන් හදන්න. එහෙම නැත්නම් පුළුවන් ප්‍රාග්ධන භාණ්ඩ වැඩියෙන් හදලා මෙන්න මේ වගේ ලක්ෂණ ඉන්න. බලන්න ප්‍රාග්ධන භාණ්ඩ වැඩි පාරිභෝජන භාණ්ඩ අඩු. ප්‍රාග්ධන භාණ්ඩ වැඩි.
ඔය විකල්ප අවස්ථා දෙකක් අපිට ඉන්න පුළුවන්. අනිත් එක අඳින්නම් මෙතන. පාරිභෝජන භාණ්ඩ, ප්‍රාග්ධන භාණ්ඩ. දැන් අපි ඉන්නේ මෙන්න මෙතන. B ලක්ෂය. එතන මොකද්ද ප්‍රාග්ධන භාණ්ඩ අඩුයි. මේ අක්ෂර අදාළ භාණ්ඩ අඩුයි. මේ අක්ෂර අදාළ භාණ්ඩ වැඩි. කවදා හරි ළමෙක් නිකන් හරි යන්නොත් වෙන්නේ මේ 100%ම පරිභෝජන භාණ්ඩ. එහෙම නැත්නම් 100%ම ප්‍රාග්ධන භාණ්ඩ. ඒක හරි එහෙම වෙන්න බෑ. ප්‍රායෝගික නැහැ. තනිකරම අපි යාන්ත්‍ර සූත්‍රය විතර හදා නොකානෝබී ඇඳුම් අදින්න නැතුව ඉන්නවද? අනාගතයේ ආර්ථික වර්ධනයේ තකා කියලා හිත හදාගෙන එහෙම ඉන්නේ නෑ. අපි දැනුත් පොඩ්ඩක් පරිභෝජනයක් කරන ගමන් තමයි අනාගතය ගැන හිතන්නේ. අනාගතය කියලාදී එහෙම මැරෙන්නත් බෑනේ. ඔයාලා දැන් උදාහරණයක් ගත්තොත් පැය 24ම හැරන් ඉඳලා පාඩම් කරනවද අනාගතය හපතට විභාග පාස් වෙන්න කියලා? නෑනේ. පරිභෝජනය කියන්නේ අපි කනවා බොනවා නිදිනවා ඒවනේ. වෙලාවකට ඉතින් දැන් උනත් ඔයාලා වැඩිපුර නිදිනවා කනවා බොනවා ඒවා තමයි කරන්නේ. එතකොට දැක්කම වෙන්න මේ අවස්ථාවේ තමයි වැඩිපුර ඉන්නේ. එතකොට වෙන එක තව චුට්ටකින් බලාගන්න. ඒ කියන්නේ එතකොට මේකේ හිටියොත් මොකද්ද? දැන් පැය 24න් වැඩිපුර ප්‍රමාණයක් පාඩම් කරන්නේ යොදවන. පැය 5ක් 6ක් විතර, පැය 5ක් 4ක් විතර නිදා ගන්න. 2021 කියලා මෙන්නම් දැන් පැය 4ක් 5ක් තමයි උපරිම නිදා ගන්න ඕනේ. ඊට වැඩි නිදා ගන්න ඕනේ ඉතින් වැඩක් නැහැ. එතකොට මේ වැඩිපුර මොකද්ද? අපේ ප්‍රාග්ධන භාණ්ඩ වල තමයි සම්පත් යොදවලා දෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඔයාලගේ ප්‍රාග්ධන භාණ්ඩේ නැත්නම් ආයෝජන භාණ්ඩ, ඔතන ආයෝජන කියලා ලිව්වත් හරි හරි. මොනවද පාඩම් කරනවා, පේපර් කරනවා, වීඩියෝ බලනවා, නේද? MCQ කරනවා. මෙහෙම වැඩට ඉන්න ඕන. අපි වැඩ කියන්නේ දෙවෙනි ඉන්නම බලන වැඩේ එහෙම නෙමෙයි. හරි. ඒවා පරිපූර්ණ වෙනවා. එතකොට මොකද්ද මේ ප්‍රාග්ධන වැඩක ඉන්න ඕන. හරිද? ඔඩම්ම 2021 ළමයි 22 ඈත් ටික ටික කිට්ටු වෙනවා. එයානම් තව ආමග කෙටි යා යුතු මග දුරයි. හරිද? අනිත් අය නම් ඉතින් ඇවිල්ලා ඉන්නේ. එතකොට මොකද්ද මේ දැන් අපි හිතමු ඕන් දැන් මෙහෙම ඉන්න ළමයි කල්පනා කරන්න. මොකද්ද? දැන් එයාගේ ජීවිතෙන් පැය 6ක් විතර තමයි නිදාගන්නේ පාඩම් කරනවා හොඳට. හරි ප්‍රාග්ධන භාණ්ඩ වල සම්පත් යොදවලා තියෙන්නේ. පේපර් හොය කරනවා. හරි පාස් පේපර් දැන් කරගෙන යන ගමන් ඉන්නේ මාත් කරනවනේ. එතකොට හොඳට වැඩ කරනවා. ගෲප් වල දන්නේ නැතිව අහගන්නවා, පේපර් කරනවා, ෂෝට් නෝට් ගහනවා, ඊට පස්සේ වීඩියෝස් බලනවා. අන්නේ වැඩේ ඉන්නේ. දැන් ආර්ථිකයක් විදියට ගත්තොත් කර්මාංචාර හදනවා, ආර්ථික යටිතර පහසුකම් හදනවා, ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධන ඒවා හදනවා, ඒවට සම්පත් යොදවනවා අන්න සුපිරියට ඉන්නවා. ඒ කියන්නේ මොනවද? වැඩිපුර සම්පත් අපි යොදවලා තියෙන්නේ ප්‍රාග්ධන භාණ්ඩ. දැන් ඔයාලට සම්බන්ධ කරගන්න පුළුවන් මේක ආර්ථිකයට සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් ඉන්නේ අද අපි කවද්ද 2020 කියන්නේ. 21 නේ සර්. එහෙනම් මම දන්නවා 21 කියලා. දැන් 21 නිකන් හිතන්න හරි. එතකොට අපි ආර්ථික විද්‍යාව කොහොමත් එහෙම නේ උපකල්පන කර කරම නේ. එතකොට දැන් ඔන්න ආර්ථිකයේ ප්‍රාග්ධන භාණ්ඩ අපි නිකමට මෙතන ලියමු 2020 කියලා. දැන් මේ මෙතන අපි හිතමු 1000යි. හරි. මේ කැපෙන තැන 1000යි. මෙතන කැපෙන තැන 500යි. ඕම් 2030 දී අවුරුදු 10ක් තියෙනවා. ඒ අවුරුදු 10ක් වෙන්නන්නේ. ආර්ථික වර්ධනය කියන්නේ දීර්ඝ කාලීන සංකල්පයක්. එතකොට ඔන්න මේ 1000 තිබ්බ එක 3000 විතර වෙනවා. ඒ කියන්නේ 500 තිබ්බ එක 2500 විතර වෙනවා. මේ ඉලක්කම් වෙන්න ඕනේ නැහැ. ඒ ආර්ථිකයේ සුපිරියට වර්ධනය වෙලා. හරි. ඔයාලා කැම්පස් ගිහිල්ලා ඔන්න ජොබ් එකක් එහෙම කරන කා 2030 කියන්නේ. එහෙම වෙන්න එපානේ. එතකොට එහෙම වෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? අර හොඳ වර්ධනයක් වෙන්න නම් ආර්ථිකේ දැන් ප්‍රාග්ධන පැත්තට සම්පත් වැඩිපුර යොදන්න ඕනේ. මේ අනිත් එක්කනේ. නේ? මේ නිකන් කණ්ඩ බොන්න තමයි වැඩිපුර යොදවන්නේ. ඒ කියන්නේ රටේ ආර්ථික මේ පැත්තෙන් ගත්තොත් මොනවද? වැඩිපුර සම්පත් යොදවන්නේ ආහාර නිෂ්පාදනයට, ආහාර ආනයනයට, නේද? කංජ තෙල් ආනයනයට. ඊට පස්සේ නිකන් අර කන බොන දේවල් වල තමයි ඉන්නේ. නේද? එදා වේල මේ සීන් එකේ තමයි ඉන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? අර එදා වේල ට්‍රැවල්ස් කියන්නේ අර වාහනේ ලවනවා මේ එදා ගියේ හරි හොයාගන්න විතරයි. ඒ වාහනේ කරනවාම හදන්න නැහැ සල්ලි. ඒ වගේ තමයි. හරි. එතකොට මොකද්ද වෙන්නේ? දැන් ඔයාලා මේ දවස්වල පැය 8ක් විතර නිදියගෙන ඊළඟට දෙවෙනි නිමත් බලලා
ඊළඟට පුළුවන් වෙලාවක් තිබ්බොත් පාඩම් කරනවා. එතකොට මම බලන්න ඒත් පොඩි දියුණුවක් තියෙයි. එන පොඩ්ඩයි. හරි. ඒකෙත් ඔන්න මෙතන 10 තමයි හිටියේ. ඔව් 1500යි. මෙතන කීයද? 500 හිටියේ. ඔව් දැන් 800. මේ 2000 කීයද? 20 නේ 2030. පොඩි හරි වර්ධනයක් වෙනවා. දැන් හරි මහත්යනේ නේද? මේ ඒ වුණාට එතනින් එහාට දියුණුවක් නැහැ නේද? ඔය නිකන් හිටියාම ඇඟට එහෙම හොඳයි. එතකොට දැක්කද? අපි මොකද්ද කරන්න ඕන? සම්පත් වැඩිපුර යොදවන්න ඕනද එතකොට මේකට. මේකට කියන්නේ ප්‍රාර්ථනයට වැඩිපුර යොදවුවොත් දැක්කද ආර්ථික වෘද්ධිය වැඩි. නේද? පාරිභෝජනය කාලා බීලා ඇඳලා පැනඳලා නිදාගෙන අර සොමියේ ඉන්න නම් මොකද්ද? එහෙනම් ආර්ථික වර්ධනය ඉතා අඩුයි. හරිද? එතකොට මොකද්ද අපි දැන් ලියන්නේ? මුලින්ම ලියුවොත් පිළිවෙලට ලියන්නේ මෙහෙම. හරිද? අපි ඉන්නේ දැන් අනුත්තර 2015 තුන්වෙනි පසු. පළවෙනි පාඩමේ තුන්වෙනි අනුකොට. හරිද? දැන් කොහෙද න්යාය? එතකොට කැමරා හයි මොන් කරගෙන ඉන්න ආපු එක. හරිද? එතකොට මොකක්ද මේක ප්‍රශ්නේ ලියන්නේ? අපි මුලින්ම ලියන්නේ එතකොට උත්තර ලියලා තියෙන අනුත්තරානේ. දැන් කිසියම් ආර්ථිකයක අනාගත වර්ධනයවත් වෘද්ධිය තීරණය වෙන්නේ මොකක් මතද? අනාගත වර්ධනය තීරණය වෙන්නේ වර්තමානයේ සම්පත් යොදා ගන්න අනුපාතය නැත්නම් සංකලනය අනුව. වර්තමානයේ සම්පත් යොදන සංකලනය. ඒකට අපි ලියන්නේ මෙහෙ එහෙම. කොහොමද? ආර්ථිකයක අනාගත ආර්ථික වෘද්ධිය තීරණය වන්නේ අනාගත ආර්ථික වෘද්ධිය තීරණය වන්නේ අනාගත ආර්ථික වෘද්ධිය තීරණය වන්නේ වර්තමානයේ සම්පත් ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවෙන් යොදා ගන්නා ආකාරය මතය. ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය වෙනුවෙන් යොදා ගන්නා ආකාරය මතය. යොදා ගන්නා ආකාරය මතය. ඊට පස්සේ මේ මතවල් දෙකෙන් එක එක අපි පැහැදිලි කරලා යනවා. හරි. මොකක්ද ඔයාලට ආස? ඔයාලා ආස නම් මේක. ඒ වුණාට හොඳ මේකනේ. අපි හොඳ එකේ ඉඳන් ලියා නැහැ. හරි. එතකොට මොකද්ද? අපි එතකොට ලියනවා ප්‍රස්තාරයේ ඇඳලා තියෙන්න ඕන. එක්ක මේ ලියලා පස්සේ අඳින්න. හරි. එහෙනම් ප්‍රස්තාර සටහනට අනුව වර්තමානයේ වැඩි සම්පත් ප්‍රමාණයක් ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනයට යොදවා ඇති විට මං ඉමීට කියන්න ඕන නම් යටින් දාන්න. හරි. ඔයාලා මේක ලියාගෙන ලියලා එහෙම නැත්නම් එහෙම ටික ටික කියන්න. වර්තමානයේ සම්පත් වැඩි ප්‍රමාණයක් ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනයට යොදාගෙන ඇති විට ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනයට යොදාගෙන ඇති විට ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනයට යොදාගෙන ඇති විට ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවයේ පුළුල් වී අන්න එහෙම නිකන් ගැම්මට ලියන්න. හරි. ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවයේ පුළුල් වී ආර්ථික වර්ධනයක් කියන්නේ මොකක්ද? විභව නිමවුම විශාල වශයෙන් වැඩි වී. විභව නිමවුම. එහෙම තමයි කියන්නේ. හරි. මේ වචන ටිකක් තියෙනවා. විභව නිමවුම විශාල වශයෙන් වැඩි. 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 එනම් ආර්ථික වෘද්ධිය